අයිබෝවන් සුබදැසනක් අද ඉරිතත් දවස විවේකෙන් ගත කරන දවස විවේකෙන් ගත කරන අතරතුරේදී අපිත් එක්ක දවසේ වීකෙන්ඩ් සන්ෂයින් එක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. දවසේ ජාතික පුවත්පත් තොරතුරු කාටුන් මේ හැම දෙයක්ම සූදානම් ඔබ වෙනුවෙන්. විශේෂයෙන්ම දැන් සඳහන් කරන්න ඕනේ අපි දන්නවා රටේ මද්ද්‍රව්‍ය ජාලය මැඩලන්නේ ඒ වගේම අපරාධ අඩු කරන අපරාධ නැති කරලා දාන්න ආරක්ෂක දලක් ක්‍රියාත්මකයි. ආරක්ෂක ලේකම්තුමන් මේ බව සඳහන් කළා. ඒ අතරදී ජනාධිපතිතුමන් මේ පිළිබඳව වැඩි අවධානය යොමු කරන මේ සියල්ල රටේ යහපත වෙනුවෙන් ඔබේ යහපත වෙනුවෙන් බවත් මතක් කරනවා. අද ජාතික පුවත්පත් මේ සියලු තොරතුරු වාර්තා කරනවා. අපි ඒ සියල්ලටම අවධානය යොමු කරන්න කලින් මාත් එක්ක ඉන්න සමීර. good morning සමීර. අයිවන් සුබ උදෑසනක් නජිත්. good morning සියලු දෙනාටම සුබ වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. අද 27 වෙනිදා නජිත් කිව්වා වගේ රටට හොඳ දේවල් ගොඩක් වෙමින් පවතිනවා. පාතාලයේ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඒ වගේම කැලෑ කපන ඒ ගැනත් කියන්න ඕනේ නේද? එයාවත් හොයනවා අත්අඩංගුවට ගන්නවා නීති හමුවට ඉදිරිපත් කරනවා. ඔය කැලෑ කපන එක ගැන කියද්දී මට පොඩි කතාවක් මතක් වුණා. කියනවනේ සමහරු දෙවිවරු ගස්වල වැඩ ඉන්නවා කියලා. දෙවිවරු ගස්වල වැඩ ඉන්නවද නැත්නම් ගස් නේද සැබෑ දෙවිවරු කියලා අපිට හිතන්න පුළුවන්. ගස් තමයි සැබෑ දෙවිවරු. අපි මොන තරම් පරිසරයට හානි කරත් අපිට හුස්ම දෙන්නේ මේ ගස්. ඒ නිසා ඔබ මතක තියාගන්න ගස් තමයි සැබෑ දෙවිවරු කියන කාරණේ. අපි පරිසරය ආරක්ෂා කරගත්තේ නැත්නම් පරිසරයේ සමතුලිතතාවය තියාගත්තේ නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. අසල්වැසි රට ඉන්දියාව මේ විදිහ සමහර ප්‍රාන්ත සල්ලි දීලා හුස්ම ගන්නේ පිරිසුදු වාතය ගන්න ඒගොල්ලන්ට සල්ලි වීදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඔබ ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න කියලා මේ නිවාඩු දවසේ උදෙන්ම පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ලස්සන ඡායාරූපයක් වෙන්නලා ඉමු නජිත්. ඡායාරූපය බලන්න කලින් සමීර අපි අද දවසේ පත්තර බලමු. පත්තර බලන අතරේදී කතා කරමු ඡායාරූපය ගැන. හරි පොඩි ඡායාරූපයක් අපි පෙන්වන්න සූදානම් තව ටිකකින්. ඒ අතරේ ඊට කලින් මේ පුවත්පත්වල තියෙන දේවල් ඔබට කියන්න ලෑස්ති. මේ ෆොටෝ එක තිබුණ එක මම කියන්නම් ඔන්න. නජිත් දැන් අර බූවැලිකට සිද්ධියත් එක්ක එතන ඒ ගෙදර හිටපු සුනකයා සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ බෲනෝ මට නම මතක විදිහට බෲනෝ ඒ සුනකයාගේ නම. එයා කන්නේ බොන්නෙත් නෑ හරියට තාමත්. තමන්ගේ ස්වාමියා කොයි වෙලේ එයිද ඔහුව නැවත මුණ ගැහෙයිද එවැනි කල්පනාවක ඉන්නවා කියලා තමයි ඒ ප්‍රදේශවාසීන් සහ නිවැසියන් සඳහන් කරන්නේ. ඉතින් කනගාටුදායී කරුණක් සුනකයන්ට පවා මේ ස්වාමියාගේ අහිමිවීම පිළිබඳව දරාගත නොහැකි තත්වයකට පත් වෙලා තියෙනවා. ඒකත් එක්කම ලස්සන ෆොටෝ එකක් පෙන්වන්න හැදුවේ. අපි තව ටිකකින් ඒ ගැන බලමු. පත්තර හැමනම් පටන් ගන්නම්. විස්තර අද දේශීය පුවත්පත වාර්තා කරනවා නජිත්. දේශයෙන් අපි තොරතුරු කියන්න සූදානම්. මැති ඇමති 35කට අල්ලස් නඩු කියලා මේ විදිහට වාර්තා කරලා තියෙනවා. දේශීය ප්‍රධාන ප්‍රවෘත්තියෙන් තමයි මේ ගැන කියන්නේ. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සහ ආණ්ඩුවේ ඇමති දුහුර දරන 35 දෙනෙකු ගැන අල්ලස් වූ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. මේ මැති ඇමතීන්ගෙන් බහුතරය පහුගිය යහපාලන රජය නියෝජනය කරපු හිටපු ඇමතිවරු බවත් වාර්තා වෙනවා කියලා තමයි මේ විදිහට තොරතුරු කියන්නේ. ඉතින් එක එක දේවල් කරපු අය මෙතන ඉන්නවා. ඒ සියලු දෙනාටම එරෙහිව තමයි මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම් වන බව අද තොරතුරු වාර්තා කරන්නේ. විශේෂයෙන්ම මහජනතාව මේ ගැන දන්නවා. ඒ දිස්ත්‍රික්කවල ඉන්න මිනිස්සු ප්‍රදේශවාසීන්ට තේරෙනවා මේ මන්ත්‍රීතුමා කොහොමද ඡන්දය ඉල්ලන්න ආවේ, දැන් කොහොමද ඉන්නේ, ආණ්ඩුවක හිටියේ මෙන්න මෙච්චර කාලයයි, එහෙමනම් කොහොමද මෙච්චර සල්ලි හම්බ කරගත්තේ කියන කාරණය අද වාර්තා කරනවා. දූෂණ අයථා ලෙස වත්කම් රැස් කිරීම සහ රජයේ මුදල් අවභාවිතය යන චෝදනා මෙකී මැති ඇමති පිරිසට එල්ල වෙලා තියෙනවා. යහපාලන රජය යටතේ ප්‍රබල ඇමති ධූර දරපු තිදෙනෙකුට දැන්ටමත් අධිචෝදනා යටතේ නඩු පවරලා තියෙනවා. වගේම වත්මන් රජය නියෝජනය කළ කරන මැති ඇමතීන් තිදෙනෙකුටත් නඩු පවරලා තියෙනවා. යහපාලන රජයේ කාලේ විපක්ෂයේ ප්‍රධාන භූමිකාවක් නියෝජනය කළ පක්ෂයක ප්‍රබල මන්ත්‍රීවරයෙකුටත් අල්ලස් දූෂණ චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. මේ ගැන ඒ සම්බන්ධයෙන්ුත් පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා කියලයි වාර්තා වෙන්නේ. ඉතින් හොරකමට ඉඩක් නැහැ. කවුරු හරි අයථා විදියට සල්ලි හම්බ කරලා තියෙනවා නම් එයා නියෝජනය කරන්නේ මොන පක්ෂයේද, එයා පාර්ලිමේන්තුවේ දැන් ඉන්නේ මොන තැනකද, ඒව අදාළ නැහැ. හොරකම නම් ඒකට අනිවාර්යයෙන්ම දඬුවමක් තියෙන්න ඕනේ. මොකද මේ නජිත් ගසා ගන්නේ මහජන මුදල්, සාමාන්‍ය ජනතාවගේ රටේ ජනතාවගේ මුදල්. ඒ නිසා ඒ සඳහා දඬුවම් ලැබිය යුතුමයි.
දේශයාදය ගැන වාර්තා කරනවා. දේශීය පුවත්පත වාර්තා කරන තොරතුරුත් එක්කම සමීර අද දවසේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට අපි අවධානය යොමු කළොත් එහෙම අපිට ප්‍රධාන සිරස්තලයේ විදිහට සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ දැක ගන්න පුළුවන් කාරණාවට අපි අවධානය යොමු කරමු. විශේෂයෙන්ම දැන් අර සමීර කිව්ව කාරණාවත් එක්ක අපේ රටේ දේශපාලකයෝ පිළිබඳව කතා කරනකොට ජනතාවට අර තවමත් තියෙන ටිකක් අර මේ අවිශ්වාසයක් සමීර. විශේෂයෙන්ම රටේ දේශපාලනය ගැන කතා කරනකොට ඔය අතරේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ අද දවසේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ පුවත අපි අවධානය යොමු කළොත් එහෙම security for politicos reduced police confined to their duties මේ චමල් රාජපක්ෂ ඇමතිතුමන් කියන කතාව විශේෂයෙන්ම එතුමන් පොලිසිය සම්බන්ධයෙන් අදහස් වැඩියෙන් පළ කරනවා. එතුමත් මේ ක්ෂේත්‍රයට කලක් සම්බන්ධ වෙලා ඉඳපු හින්දා Minister Irrigation and State Minister of Internal Security, Home Affairs and Disaster Management Chamal Rajapaksa said that the 84,000 policemen, almost 38,000 have been deployed for work which is outside their legitimate duties. මේ 84,000ක් වන පොලිස් සේවයේ පොලිස් නිලධාරීන් අතරින් 38,000ක්ම මේ වෙනත් රාජකාරී සඳහා පිටත් කරලා යවලා තියෙන. ඉතින් රාජකාරී කරන්න ඉන්න පිරිස බොහොම අඩු සංඛ්‍යාවක් කියන කාරණාව චමල් රාජපක්ෂ ඇමතිතුමන් සඳහන් කළේ. තිබේ එතුමන් තමයි වාරි මාර්ගයේ වගේම අභ්‍යන්තර කටයුතු සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමන් විදිහට කටයුතු කරන්නේ. ඉතින් මේ පිළිබඳව පසුගියදා පැවති උත්සවයකදී සඳහන් කරපු කාරණාවක් අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගෙන තියෙනවා. සමීර ඔව් නජත් අපි සූදානම් මෙතනින් එහාට මේ කතා කරන්න විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසම ඉදිරියේ දිගහැරෙන කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කළා අපි පහුගිය සතියේ. ඉතින් මේ සතියේ වාර්තා වුණ තොරතුරු එක්ක ජනතාව හිතනවා මේ රටේ හිටපු ප්‍රධානීන් මොනවද කරලා තියෙන්නේ, ඔවුන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙන්නේ මෙහෙමද කියන කාරණේ. හැබැයි අපි එක පැත්තක් විතරක් කතා කරලා හරියන්නේ නැහැ. ඒ චෝදනා එල්ල කරපු නැත්නම් චෝදනාවට ලක් වෙන පාර්ශවවලටත් පිළිතුරු ලබා දෙන්න අවස්ථාව තිබිය යුතුයි. ඉතින් අපි දන්නවා ලබන මාසේ 5-6 කියන දවස් දෙකේදී රටේ හිටපු ප්‍රධානීන් දෙපළ ජනාධිපති හිටපු ඒ වගේම හිටපු අගමැතිවරයා පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිසමේදී සාක්ෂි ලබා දීමට නියමිතයි. අද මව්බිම ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරනවා ඔක්තෝබර් 5-6 පාස්කු කොමිසමේදී මෛත්‍රීගෙන් රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කියලායි කියන්නේ. ඉතින් මොනවද මේ ආන්දෝලනාත්මක කතා? චෝදනා ගණනාවක් එල්ල වෙලා තියෙනවා මේ වෙද්දිත්. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ වගේම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මේ ආකාරයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු කිහිපයක් හෙළිදරව් කිරීමට නියමිත බව තමයි මේ ආකාරයෙන් අභ්‍යන්තර ආරංචි මාර්ග කියනවා කියලා අද වාර්තා කරලා තියෙන්නේ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔක්තෝබර් 6 වෙනිදා මේ කොමිසම හමුවේ පෙනී සිටින වගේම හිටපු ජනාධිපතිවරයාලා 5 වෙනිදා තමයි කොමිසම හමුවේ පෙනී සිටින අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් මේ අතරේ තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පහුගිය දවසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් හම්බ වෙන්නේ. එතනදී පොඩ්ඩක් කතා වෙලා තියෙනවා කොහොමද පාස්කු කොමිසම ඉදිරියේ පිළිතුරු ලබා දෙන්නේ කියලා. එතනදී තමයි හිටපු ජනාධිපතිවරයා කිව්වා කියලා අද අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන බව මේ ආකාරයෙන් වාර්තා කරන්නේ විශේෂ කරුණු කාරණා ගණනාවක් හෙළි කරනවා කියලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එතුමන්ට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එක්ක මේ ගැන කතා කරලා තියෙනවලු. ඉතින් එතෙන්දී එතුමත් කියලා තියෙනවලු තොරතුරු ගණනාවක් හෙළි කරනවා කියලා. 6 වෙනිදා පාස්කු කොමිසම ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන් ඔවුන් මොනවද කියන්නේ කියලා. ඔබ අමතක කරන්න එපා මේ රටේ සිද්ධ වුණ බිහිසුණුම කතාවක් තමයි මේ ආකාරයෙන් දිගහැරෙන්නේ. නවත්ත ගන්න තිබුණ ප්‍රහාරයක් 97 වතාවක් සියලු අංශ දැනුවත් කරලා තිබෙද්දිත් මේ වෙද්දි ලැබිලා තියෙන තොරතුරු අනුව මේ ප්‍රහාරය ඕනතරම් වළක්වා ගන්න ඉඩකඩ තිබුණා නේද කියන කාරණය මහ ජනතාව විදිහට කතා කරන්න පටන් අරගෙන තියෙනවා. රජිත් හොඳයි සමීර, අද දවසේ තවත් ජාතික පුවත්පත් කිහිපයකට අපි අවධානය යොමු කරන්න සූදානම් ඉන්නේ. දැන් අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත මොනවද කියන්නේ කියලා අපි අවධානය යොමු කළොත් එහෙම විශේෂයෙන්ම සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන තොරතුරු අතර අද සිලෝන් ටුඩේ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගෙන තියෙනතර සමීර සඳහන් කරපු කාරණාව all set for Ranil Maitri Presidential Commission show යනුවෙන් තමයි මේ සිරස්තලයේ යොදන්නේ. හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, ඒ වගේම හිටපු අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා
මහත්මයා මේ දෙදෙනා ඉදිරියේදී විශේෂ ප්‍රකාශයක් ලබා දෙන්න නියමිතයි. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද දවසේ WK ප්‍රසාද් මංජු මේ විදිහට සිලොන් ටුඩේ පුවත්පතට ලියන්නේ all set for Ranil Maitri Pikal show presidential commission show යනුවෙන් තමයි සිරස්තලේ සටහන් කරන්නේ. former president Maithripala Sirisena and former prime minister Ranil Wickremesinghe are planning to make special revolutions before the presidential commission of inquiry probing last year's 21st of April Easter Sunday terror attacks when they testify next month. ලබන මාසයේදී මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා දෙන්නට සූදානමින් බව අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත මේ විදිහට ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. සමීර අද මෞබිමත් මේ පුවතම තමයි ප්‍රධාන සිරස්තලයේ ලෙස වාර්තා කළේ. අපි සූදානම් ඊළඟට සිළුමිණ ප්‍රධාන ප්‍රවෘත්තිය බලන්න. අද සිළුමිණ වාර්තා කරනවා NGO සල්ලි කෝටි 5000ක් පෙළි ගිහින් ජාතික ආරක්ෂාවට මේක තර්ජනයක්. ඒ වගේම නියාමනයේට පනතක් එනවලු ළඟදීම. මේක තමයි වෙන්න ඕනි. අද ඒ ගැන කියනවා සිළුමිණ විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරටට ලැබුණු රුපියල් කෝටි 5000කට අධික මුදලක් අවභාවිත වෙලා තියෙනවා. ඒ වගේම මේ මුදලින් කොටසක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කටයුතු සහ අන්තවාදයේ පැතිරීම සඳහාද යොදාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මේන් වැඩි මුදලක් රාජ්‍ය නොවන සංවිධාන 280ක් හරහා තමයි ලැබිලා තියෙන්නේ. විදේශ ආධාර ලබා ගන්නා ජාතික මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන 404ක් ගැන සහ ඒ වගේම ජාතික මට්ටමේ ආධාර ලබා ගන්නා විදේශීය ආධාර ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සංවිධාන 1245ක් ලියාපදිංචි වෙලා තියෙනවා නජිත්. ඉතින් සංවිධාන අනන්තවත් තියෙනවා, ඕන තරම් තියෙනවා. අර ඡන්දෙල්ලන්න පක්ෂ වගේ තමයි NGO සංවිධාන තියෙනවා. ඉතින් මේවා මේ සල්ලි අරගෙන පිට රටින් එක එක විදිහට සල්ලි අරගෙන විවිධ ක්‍රමෝපායන් ඒගොල්ලන්ට තියෙනවා සල්ලි ගන්න. ඉතින් මේවා අරගෙන ඔවුන් කරන්නේ මොනවද කියන එක සමහර අපි දැක්ක සමීර ලංකාපුර සිද්ධියේදී අර NGO නැත්තම් රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් මේ සිංහරාජ වනාන්තරයට හානි සිද්ධ වෙනවා, මේ වන සතුන්ට හානි සිද්ධ වෙනවා කියලා බොහෝ දෙනෙක් හඬක් නැගුවා. හැබැයි අර ලංකාපුර ගමට විදුලිය ලබා දෙන, අන්තර්ජාල පහසුකම් දෙන, අඩුම තරමේ පාරක්වත් දෙන්න මේ පිරිස උනන්දු වෙලා කටයුතු කළේ නැහැ. ඉතින් ඔන්නෝකයි තත්ත්වය. ඔව් ඉතින් මේවා නියාමනය කරන්න පනතක් ළඟදීම එනවා කියලායි අද මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඒක හොඳ වැඩක්. NGO ඒගොල්ලන්ට කියනවානේ NGO කාක්කෝ එහෙම සමහර අය කියනවා අපිට ඇහිලා තියෙනවා. ඉතින් ඒ සියලු දේවල් නියාමනය කරන්න පනතක් ළඟදීම එනවා කියලායි අද සිළුමිණ මේ ආකාරයෙන් වාර්තා කරන්න. හේතුව සමහර සංවිධාන ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක්. මේ අතරේ අලි සබ්රි මහත්තයා නජිත් කියලා තිබුණා අද ඒ ගැන පුවත්පත් වාර්තා කරන්න නැහැ. මේ කාති උසාවි සම්බන්ධයෙන් දැන් එක රටක එක නීතියක් තියෙනවා කියන එක, එක රටක එක නීතියක් පවත්වාගෙන යනවා කියන එක මේ රජයේ සහ සෞභාග්‍ය දැක්ම තුළ ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා. ඒ අතර තමයි අලි සබ්රි අධිකරණ ඇමතුමා කියන්නේ පහුගිය දවසක කාති උසාවි සම්බන්ධයෙන් යම් ආකාරයක තීරණයක් ගන්නවා. අපේ රටේ මේ වෙනම නීති සමහර තැන්වල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මුස්ලිම් කාන්තාවන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්වුවා කියලා අලි සබ්රි මහත්තයා කිව්වා. ඉතින් මේ හරහා චෝදනා ගණනාවක් තියෙනවා විශේෂයෙන් කාන්තාවන්ගෙන් මුස්ලිම් ප්‍රජාව තුළ මේ කාති උසාවි තුළ දැඩි අසාධාරණයක් ඔවුන්ට සිද්ධ වෙනවා කියලා. ඒ වගේම සල්ලි භාග තියන අයට වෙනත් සැලකිලි තියෙනවා කියලා. මේ නිසා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා කියලායි අලි සබ්රි මහත්තයා කියලා තිබුණේ. ඒ ගැනත් ඔබට මතක් කරන්න ඕනි. මේ අතරේ මෙතනින් එහාට අපි සූදානම් ඔබට වාර්තා කරන්න එක්සත් ජාතික පක්ෂය බෙදුනායින් පස්සේ සමගි ජන බලවේගයේ විදිහට තවත් කොටසක් කැඩීගෙන යනවා. ඊට පස්සේ නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යම් කැමැත්තක් උවමනාවක් තිබුණාද නැද්ද දන්නේ නැහැ. කෙසේ නමුත් පක්ෂය තුලින් වාර්තා වුණා කරු ජයසූරිය මහත්තයාට තැනක් දෙන්න යනවා කියලා. එතුමා ඒක බාර ගන්නත් කැමැත්තෙන් හිටියා. හැබැයි ආපහු වැඩේ උනේ නැහැ. අද දිවයින වාර්තා කරනවා කරුගෙන් අලුත් පක්ෂයක් කියලා. එතුමත් අලුත් පක්ෂයකින් මේ විදිහට එන්න සූදානමක් තියෙනවා කියලායි ඒ අනුව වාර්තා කරන්නේ. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමග නව දේශපාලන පක්ෂයක් පිහිටවන්න සූදානම් වන බව තමයි මේ විදිහට වාර්තා වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙක් මේ වෙන විට මේ නව පක්ෂය සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතා සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. සිංහල බෞද්ධ නායකයෙකු ලෙසින් කීර්තියක් දිනා සිටින කරු ජයසූරිය මහතා කෙරෙහි ජනතා විශ්වාසයක් ගොඩනැගී ඇති බවත් එජාපයේ සහ වමේ දේශපාලන පක්ෂවල ජ්‍යෙෂ්ඨ සමාජිකයන්ගේද කැමැත්ත පවතින බවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් හිටපු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් කියනවා. ඉතින් ඒ අනුව මේ සියලු කරුණු සලකා බලලා එක්සත් ජාතික පක්ෂයෙන් බෙදුණු
යම් ආකාරයක ජ්‍යෙෂ්ඨයන් කියන පිරිසක් අලුත් පක්ෂයක් කරෝ ජයසූරිය මහත්තයත් එක්ක පටන් ගන්න සූදානමක් තියෙනවා කියලයි අද දිවයින වාර්තා කරන්නේ. මේකත් එක්ක නජිත් ඔබට පුළුවන් නම් සන්ඩේ මෝර්නිං අද ප්‍රධාන ඡායාරූපයට යන්න. එතනත් යම් කතාවක් කියලා තියෙනවා. නජිත් හැකියාවක් තියෙනවද සන්ඩේ මෝර්නිං අද ප්‍රධාන ඡායාරූපය? සමීර අපි ඡායාරූපය බලන්න සූදානම් ඉන්නේ. මේ අතරදී සමීරට කියන්න ඕන කාරණාව තමයි අද මව්බිම පුවත්පතේ විශේෂ ඡායාරූපයක් පළ කරලා තිබ්බා. ඒ ඡායාරූපයට අපි අවධානය යොමු කරොත් මව්බිම නෙමෙයි සමාවෙන්න දිවයින පුවත්පතේ අද ඡායාරූපයක් පළ කරලා තිබ්බා. සමීර මේ විශේෂ ඡායාරූපයක් ඒ තමයි දැන් අපි දන්නවා මේ ලෝක ළමා දිනේ වගේම වැඩිහිටි දින විශේෂයෙන්ම යෙදෙනවා. ඉදිරියේදී මේ පිළිබඳව බොහොම අපූර්ව ඡායාරූපයක් අද දවසේ සමාවෙන් සිළුමිණ පුවත්පතේ පළ කළ තිබ සමීර අපි අවධානය යොමු කරමු සිළුමිණ පුවත්පතට. මේ බලන්න මේ ඡායාරූපය බොහොම විශේෂයි. මේ ඡායාරූපේ ඉන්න මේ මුත්තණුවන් සහ මුණුපුරා අපි මේ කැප්ෂන් එකට නැත්නම් සටහනට අවධානය යොමු කරොත් එහෙම ලෝක ළමා දින ඔක්තෝබර් 1 වෙනිදා වැඩිහිටි දිනේ යෙදෙන්නේත් එදිනටමයි. සුන්දර ළමාලෝ විචිත්‍රත්වයේ සේම වගකීම් සහගත වැඩිහිටි වියද ඊට ආවේනික සුන්දර තත්පෙන් විය යුතුයි. ජීවන ගමනේ ආරම්භම සේම සමාජයේ වෙනුවෙන් උපරිම කැපවීමෙන් තම දායකත්වය ලබා දී විශ්‍රාම සුවයෙන් පසුවෙන වැඩිහිටි සමයේද එකසේ අවධානයට ලක් විය යුතු අවධියන් දෙකකි. පස් හැවිරිදි සිය මීමුණ පුරුක වන දෙව්හර සමග අවුරුදු 113ක් වයස මේ විලියම් මුත්තණුවන් ඔවුන්ගේ ලෝකවල විචිත්‍රත්වයේ විඳින අයුරු දැක්වෙන මේ සයාරුව ලේක්හවුස් ඡායාරූප ශිල්පී සමන් ශ්‍රී වෙදගේගේ දෙවැනි ඇසට කිරිඳිවැල කැන්දගොල්ලේදී හසු වූවක් කියලා අද මේ විදිහට සිළුමිණ පුවත්පත වාර්තා කරනවා. අර අපි ඡායාරූප ගැන කතා කරන අතරේදී බොහොම මේ අපූර්ව ඡායාරූපයක් බවට මේ ඡායාරූපේ පත් වෙන අවුරුදු 113ක් සහ ඊට අඩු මේ බොහොම පස් හැවිරිදි පුංචි පුතෙකුත් එක්ක අවුරුදු 113ක් බලන්න මේ වයස් දෙකේම පරතරය අවුරුදු 100කටත් වඩා වැඩි. ඉතින් අවුරුදු 100ක අත්දැකීම් එක්ක මේ මුත්තණුවන්ගෙන් ගන්න තියෙන ආදර්ශයන් බොහොමයි. ඉතින් බොහොම අපූර්ව ඡායාරූපයක් පත් වෙනවා. නජිත් ඡායාරූපය අපිට ආපහු පොඩ්ඩක් බලන්න පුළුවන් නම් අපේ නිෂ්පාදකතුමා ලෑස්ති නම් පොඩ්ඩක් අපිට පෙන්වන්න බලන්න මේ මුත්තණුවන් ඒ පුතාව අතින් අල්ලගෙන ඉන්නේ ඉතාමත් තදින් ශක්තිමත්ව නජිත්. අපි හැබැයි මේ අද කාලේ දකින සමහර අම්මලා තරුණ වියේ ඉන්න අය ඔය පාරේම දරුවෝ එක්ක යනකොට එක අතකින් ෆෝන් එකේ කෝල් එකක් දරුවව අල්ලගෙන එක ඇඟිල්ලෙන් දරුවා තමයි සමහර විට අම්මගේ හෝ තාත්තගේ අතේ අල්ලගෙන අල්ලන් ඉන්නේ. ඉතින් මේ තමයි අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෝකේ වෙන කොහේවත් මේ අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන් කතා කරද්දී සමහර යුරෝපානු රටවල් වලට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කරදරයක්. වුන් කෙලින්ම යම් වයසක් තියෙනවා එතනින් එහාට මහලු නිවාස වලට යොමු කරන්න. හැබැයි අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපේ ආච්චි අම්මලා සීයලා ඔවුන් තමයි අපේ දරුවෝ බලාගන්නේ මුණුබුරන්ව බලාගන්නේ. අම්මා තාත්තට වඩා ආරක්ෂාවක් ඔවුන්ගෙන් ලැබෙනවා. ඉතින් ඒවා අපිට සම්පත් නජිත්. ඔව් පැහැදිලිව. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සේ තවත් පුවත්පත් තොරතුරු බලමු. ඔබ නැවතත් එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක අද ඉරිදා දවසේ වෙලාව උදේ දැන් 6:22යි. අපි ජාතික පුවත්පත් බල හිටියා. දැන් සූදානම් සමීර සිළුමිණ පුවත්පත බලන්න අපි සූදානමින් ඉන්නේ. ඔව් සිළුමිණ පත්තරේ අද තවත් තොරතුරු ගණනාවක් තියෙනවා වාර්තා කරන දේවල්. මම හිතුවා නජිත් ඇත්තටම මේ අද පත්තරවල පොල් එහෙම ලොකුවට තියෙයි කියලා. ලොකු අකුරෙන් පොල් ගැන එහෙම මොකුත් නැහැ. කිසිම පත්තරයක අද මුල් පිටුවල වාර්තා කරන්නේ නැහැ. ඉතින් පොල් වලට අර අලුත් මිල සඳහා අලුත් ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. පොඩි පොල් රුපියල් 60යි. ඊට පස්සේ වට ප්‍රමාණය අනුව මධ්‍යස්ස ප්‍රමාණය ඒවා රුපියල් 65යි. ලොකුම පොල් ගෙඩිය රුපියල් 70යි විකුණන්න පුළුවන්. ඊට වඩා වැඩියෙන් විකුණන්න බෑ. ඉතින් මේ සම්බන්ධයෙන් හෙට පත්තරවල තියෙයි. අපිට හෙට ඒ ගැන කියන්න පුළුවන් වෙයි. පත්තරවල තියෙන්න ඕනේ නැහැ. ඔබට මාකට් එකට ගියාම පොල් වල මේ ගණන් මිනුම් තේරෙනවා. ගණන් තේරෙනවා. දැන් මිනුනුත් තේරෙනවා නේද? ගණන් මිනුම් කියලා දෙකම කියන්න පුළුවන් පොල් වලට. කෙසේ නමුත් මිලක් හඳුන්වා දීලා තියෙනවා. ඊදකර මේ විපක්ෂයෙන් එහෙම කියලා තිබ්බ ටේප් එකක් අරන් යන්න වෙනවා කියලා මේ මාකට් එකට යනකොට. ඔව් බන්දුලගුණවර්ධන ඇමතුමා ආචාර්ය බන්දුලගුණවර්ධන ඇමතුමා කියලා තිබුණා. ඉතින් විපක්ෂය මේකත් හැල්ලුවට අරගෙන විහිළුවට ලක් කරනවා. නමුත් එතුමා මේ හොඳ දෙයක් හඳුන්වා දුන්නේ. ප්‍රායෝගිකව දන්නවා ජනතාව පොඩි පොල් ගෙඩිය මොකද්ද ඊට වඩා ලොක් ගෙඩිය මොකද්ද ලොකුම ගෙඩිය මොකද්ද කියලා. මේකට ටේප් එකක් ඕනේ නැහැ කියලා බන්දුලගුණවර්ධන මහත්තයා කියලා තිබුණා. මේ හැමදේම හාස්‍යයට ලක් කරන්න එපා කියලා. කෙසේ නමුත් අද පුවත්පත්වල නම් එහෙම එකක් නැහැ. මේ අතරේ අපි ගියහම සිළුමිණ අද වාර්තා කරනවා ගෙවතු ලක්ෂ
24ක් අස්වද්දන්න බැසිල්ගෙන් අලුත් සැලැස්මක් කියලා නිහාල් පී අබේසිංහ තමයි මේ ගැන වාර්තා කරන්නේ. මෙරට ගෙවතු ලක්ෂ 24ක් ගෙවතුව ගාවට හා සත්ව පාලනයට යොමු කිරීමේ හා පරිසරය සුරකීමේ අලුත් වැඩපිළිවෙලක් ආර්ථික පුනර්ජීවය හා දරිද්‍රතාව තුනන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ වෙනවා. ඒ යටතේ ජාතික ගෙවතු වගා වැඩසටහන ලබන මහකන්නයේ සිට රට පුරා ක්‍රියාත්මක වන බවත් බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා. ඉතින් එතුමා මීට කලිනුත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ බහරව ඉද්දී දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරා මේ කුඩා පවුල් ඒකක කොහොමද තමන්ගේ ගෙවත්ත සරුසාර කරගන්නේ කියන කාරණය සම්බන්ධයෙන් ඉතා හොඳ වැඩපිළිවෙලක් අරගෙන ගියා. අපිට මතකයි ඒ සඳහා යම් ආකාරයක අර බීජ පැකට් එහෙමත් ලබා දුන්නා. ඉතින් මේ සංකල්පය තමයි ඉස්සරහට අරගෙන ඇවිල්ලා මේ ගෙවතු ලක්ෂ 24ක් අස්වද්දන අලුත් සැලැස්ම ආරම්භ කරන්න සූදානම් වන්නේ කියලා අද මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඉතාමත් හොඳ වැඩක්. අපි කාටවත් අපේ ගෙදර තියෙන ඉඩකඩ නිසියාකාරව ප්‍රයෝජනයට ගන්න ඕනි කරන ක්‍රමවේද අපේ හිතේ තියෙනවා. හැබැයි වෙලාවක් තියෙනවා ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් පොඩි දේවල් ලව්මිරිස් ගහක් හරි වවා ගන්නවා නම් ඒක අපිට තමයි අවසානයේ හොඳ පොල් පොඩ්ඩක් වැඩි වුණා කියලා අපිට අර පැත්තෙන් හරි බැලන්ස් කරගන්න පුළුවන් නේද? එහෙම එකක් තියෙනවා. කෙසේ නමුත් ඒවා අපිට හිත දෙන්නේ නැහැ. හැබැයි ඒ සඳහා උනන්දු කළොතින් අනිවාර්යයෙන්ම ඒ සඳහා පෙළඹීමක් වෙයි. අද ඒ ගැන සිළුමින මේ ආකාරයෙන් වාර්තා කරනවා. අර ෆොටෝ දෙකක් මම පෙන්වන්න හැදුවා. ඒ ඡායාරූප දෙක මෙතනින් එහා ටිකක් මේ ළඟ පෙන්වන්න සූදානම්. සිළුමින පත්තරේ බලන්න ප්‍රධාන ඡායාරූපයේ විදිහට තමයි අර බෲනෝ මේ නුවර බූවැලිකඩ සිද්ධියේ හාම්පුතාගේ ඒ ගෙදර හිටපු මරණයට පත් වුණ තරුණ යුවලගේ ගෙදර හිටපු සුනකයා බෲනෝ මේ කතාව වාර්තා කරන්නේ සිළුමින ප්‍රධාන ඡායාරූපය. ඔබට බලන්න පුළුවන් දැන් ෆොටෝ එක. ඒ ෆොටෝ එක බලලා ඊට පස්සේ අපි කතා කරමු. ඉතින් ඊට පස්සේ මේ සිද්ධිය හරහා මේ ප්‍රදේශවාසීන් කතා බහ කරන්න පටන් අරගෙන තියෙනවා. මේ සමහර සුනකයන්ගේ තියෙන ගති ලක්ෂණ පිළිබඳව, හොඳ ගුණ පිළිබඳව. ඉතින් ඒ ගැන මුළු රටම මේ වෙද්දි දැනගෙන තියෙනවා. මේ සතා තාමත් निराහාරව කන්නේ බඩ පිරෙන්න දුන්නාම කෑම කන්නේ තත්වෙට පත් වෙලා තියෙනවා. අර සිද්ධිය හරහා ඒ කනගාටුව මේ සුනකයටත් දැනලා තියෙනවා. මේකත් එක්ක සෝෂල් මීඩියා වල තිබුණ ඡායාරූපයක් නැජිත් අපි මේ ඡායාරූපයත් බලලා එමු. ඉතාමත් ලස්සන සහ සමහර විට මේකෙනුත් ආදර්ශයක් ගන්න පුළුවන් ඡායාරූපයක්. බලන්න මේ සුනකයා තමන්ගේ හාම්පුතා මේ ගෙදර මේ වැඩ කරනකොට එහෙම නැත්නම් තමන්ගේ ගරාජ් එකේ වැඩ කරනකොට ඒ සහයෝගයට ඇවිල්ලා තියෙන විදිය, ඉස්සරහට ඇවිල්ලා තියෙන විදිය. ඉතින් මේක දැන් මිනිස්යන්ට නම් මිනිස්කම කිව්වහම මේක මේ බලුකම කියලා අපිට කියන්න බෑ. මේ ඇත්තටම පුදුමාකාර සෙනෙහවන්තකමක් තියෙන්නේ නේද? තව ටිකක් පුරුදු කරලා ගත්තා නම් අර වාහනේ වැඩට දෝ කරගන්නත් පුළුවන්. ඔව් යතුරක් වුණත් නේද? ඉල්ල ගන්න පුළුවන් තත්ත්වෙ ඉන්නවා. ඉතින් මේ තමයි සැබෑ සුන්දරකම් අපේ පරිසරයේ තියෙන, එහෙම නැත්නම් සත්ව ලෝකයේ තියෙන මේ දේවල් මිනිස්සු විදිහට සමහර අය අතින් ගිලිහෙනවද කියන කාරණය සම්බන්ධයෙන් යම් කනගාටුවක් තියෙනවා. අපි සූදානම් මෙතනින් එහාට වාර්තා කරන්න නජිත් මේ ආරම්භයේදීත් කිව්වා පාතාලයේ මර්ධනය කිරීම, ඒ වගේම මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මේ සියල්ලම ඉතාමත් හොඳින් මේ වෙද්දී සිද්ධ වෙනවා. ඒ අතරේ ගොනාකෝවිලේ රොහාගේ මරණය සම්බන්ධයෙන් අවසන් කටයුතු ඊයේ දවසේ සිද්ධ වුණා. ආරක්ෂක ලේකම්තුමා පැහැදිලිවම උපදෙස් දීලා තිබුණා මේ මරණය සමරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒ අය සියලු දෙනා අත්අඩංගුවට ගන්න කියලා. ඒ අනුව තමයි අර කුඩු අංජුට සම්බන්ධ කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තේ. එතන කුඩු අංජුගේ සහෝදරියක් ඉන්නවා, තවත් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනා අත්අඩංගුවටපත් වුණා. මේ අතරේ මේ සමහරී ප්‍රවෘත්ති වාර්තා පළවෙලා තිබ්බ මේ කුඩු අංජුගේ අර ඝාතනයට ලක් වෙච්ච මං හිතන්නේ සහෝදරයා නේද? ඔව්. ඝාතනයට ලකුණේ ඔහුගේ සොහනට මේ ඩ්‍රෝන් යානා පාවිච්චි කරලා මල්ලෙහින්න වගේ මේ වගේ දෙවලුත් සංවිධාන කරන්න උත්සාහ කරලා තිබ්බා. කොහොමුණත් මේ දේවල් වළක්වන්න තමයි ආරක්ෂක අංශය දවසේ කටයුතු කළා තිබේ. අනු තමයි අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ. ඔව් ඉතින් මරණයක් සමරන්න මේ කාටවත් අවස්ථාවක් නැහැ. මොන පාතාලේ මොන වැඩ කරත් ඒ අය අතරේ විවිධ ගැටුම් තියෙනවා. හැබැයි ඉතින් ඒ දේවල් අපේ රටේ මේ අනිත් මිනිසුන්ට හානියක් වෙන විදිහට, මනස විකෘති වෙන විදිහට එහෙම කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ආරක්ෂක ලේකම්තුමා
තමා උපදෙස් දීලා තිබුණා. මේ අතරේ අද සිළුමිණ කියනවා රට වටේම දැවැන්ත ආරක්ෂක දැලක් එළලා තියෙනවා කියලායි අද වාර්තා කරන්නේ. සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටින් පලා යාමට දරන උත්සාහයන් ව්‍යාර්ථ කිරීමට මෙන්ම නීති විරෝධීව රටට ඇතුළු වන්නන් වළක්වාලීම පිණිසත් තහනම් බහඬ රට තුළට ගෙනීම වළක්වාලීම පිණිසත් පුළුල් ආරක්ෂක ජාලයක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු යොදලා තියෙනවා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, ඒ වගේම විශේෂ කාර්ය බලකාය, පොලිසිය හා උතුරේ දීවර ප්‍රජා ආරක්ෂක කමිටුව සහායද ලබාගෙන තියෙනවා කියලයි සිළුමිණ මේ විදිහට අද වාර්තා කරන්නේ. රාජිත් සමට සිළුමිණ පුවත්පතේ තවත් ප්‍රවෘත්ති කිහිපයක් තියෙනවා. අර මේ විශේෂම දේශපාලන පරිගැනීම් පිළිබඳව සලකා බලන ජනාධිපති කොමිසම දැන් මේ දවස්වල ක්‍රියාත්මක වේ. අතරේ සඳහන් කරන කාරණාවක් දේශපාලන පරිගැනීම් 6951ක් සහන සලකා බැලීම ආරම්භයි කියලා තවත් ප්‍රවෘත්තියක් මේ විදිහට සිළුමිණ පුවත්පතේ වාර්තා කරලා තියෙනවා. 2015 සිට 2019 දක්වා යහපාලන රජයේ දේශපාලන පරිගැනීම් පිළිබඳව රාජ්‍ය සභාවේ දේශපාලන පරිගැනීම් සභාවලන කමිටුවට ලැබුණු අභ්‍යාචනා 6952ක් පිළිබඳව දැන් පරීක්ෂා කිරීම ආරම්භ වෙලා තියෙනවා. දැන් ওই දේශපාලන පරිගැනීම් කිව්වහත් සමීර මේ විශේෂම රාජ්‍ය ආයතන ගණනාවක මේ පහුගිය කාලේ පරිගැනීම් තමයි සිද්ධ වුණේ. මේ දේවල් පිළිබඳව දැන් විමර්ශනය කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. කොටිම කිව්වොත් අර නීතිය යුක්තිය පසින්දලන්න පිළිහිටවලා තියෙන අධිකරණවලත් ওই කාරණාවම තමයි පහුගිය කාලෙදී සිද්ධ වුණේ. ඒ පිළිබඳව දැන් තොරතුරු හෙළිවෙමින් පවතින අතරදී අපි සූදානම් අද දවසේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට අවධානය යොමු කරන්න. අපි බලමු සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත මොනවද අද දවසේදී කියන්නේ කියලා. අපි ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කළා. ඇතුල් අනෙක් සිරස්තල වලට අවධානය යොමු කළොත් එහෙම මේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතෙත් අර විශේෂ ඡායාරූපයක් තියෙනවා සමීර. මේ අර අපි කලින් සිළුමිණ පුවත්පතේ දැකපු ඡායාරූපේ වගේම මේ ඉන්නේ මිත්තනියක්. පුංචි පුතෙක්ගේ අතින් අල්ලගෙන අර බොහොම සමීර කිව්වා වගේම මේ කලින් අපි දැකපු ඡායාරූපේ මේ මුත්තණුවන් අර තදින් මේ පුංචි දරුවගේ අත අල්ලගෙන ඉන්නා වගේම මේ බලන්න මේ මිත්තනියත් එහෙමම තමයි. International Day for Elders falls on October 1st and Sri Lanka celebrates Children's Day and Elders Day on the same day. අපේ රටේ ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය සමරන්න එකම දවසේ. ඒ අතරේදී විශේෂයෙන්ම දැන් මෙවර මේ COVID-19 වෛරසයත් එක්ක තමයි අපිට මේ දේ සමරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඡායාරූපයත් අර විශ්ව ළමා දිනයට සමගාමීව විශ්ව ළමා දිනය සහ වැඩිහිටි දිනය පිළිබඳව කියාපාන ඡායාරූපයක් විදිහට අපිට දැක ගන්න පුළුවන්. ඔය අතරේ අර නැවේ කතාව පිළිබඳව සමීර ඊයේ දවසේ වැඩි අවධානයක් යොමු වුණා. නැව ගැන බොහෝ දෙනෙක් කතා කළා. දැන් නැවට ඒ කටයුත්තට වෙච්ච හානියට වන්දි ලබා දෙන්න නෞකාව අදාළ ඒ සමාගම සූදානමින් ඉන්නවා කියලා අද දවසේදී ජාතික පුවත්පත් සියල්ලම තොරතුරු වාර්තා කරනවා. අපි අවධානය යොමු කළොත් එහෙම සමීර අද දවසේ අනිකුත් පුවත්පත්වලත් මේ කාරණාව පිළිබඳව විශේෂම සටහන් වෙලා තිබ්බා. දැන් අපිට දැක ගන්න පුළුවන් මේ ප්‍රවෘත්තිය. Fire on empty new diamond owners agrees to pay rupees 442 million රුපියල් මිලියන 442ක මුදලක් ලබා දෙන්න මේ නෞකාව හිමි සමාගමේ අයිතිකරුවෝ කටයුතු කරන්න සූදානමින් ඉන්නවා කියලා ඒ දවසේ එකඟත්වයේ පළ කරලා තිබ්බා. වැඩිදුරටත් අවධානය යොමු කළොත් සමීර මේ දැන් මුලින්ම අපේ රටෙන් මිලියන 350කට ආසන්න මුදලක් තමයි මේ නැවේ ගින්න නිවා දමන්න වැය වුණා කියලා නෞකාව අදාළ සමාගමෙන් ඉල්ලලා තිබ්බේ. හැබැයි ඊට පස්සේ මේ ගාන තවත් මිලියන 100කින් වැඩි කළා. තවත් ඒ වෙච්ච හානිවලට ලංකා රජයෙන් වැය වෙච්ච මුදල දැන් මිලියන 442ක මුදලක් ලබා දෙන්න නෞකාව බහර සමාගමේ ඒ පාලන අධිකාරිය කැමැත්ත පළ කරලා තියෙනවා. හැබැයි නීති අංශ සහ අපේ රටේ විශේෂම නීතිපතිතුමන් මේ පිළිබඳව සක්‍රිය කාර්යභාරයක් ඉෂ්ට කළා. දැන් මේ නෞකාවට අපේ මුහුදු තීරයෙන් එළියට යන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. මේ මුදල් දුන්නොත් විතරයි නෞකාව නිදහස් කරන්න කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මුදල අරගෙන නැව නිදහස් කරන්න කටයුතු කරනවා කියලා තමයි විශේෂයෙන්ම සඳහන් වෙන්නේ. ඔය අතරේ අර සමහර උදවිය සඳහන් කළ තිබ මිලියන 700 ගණක් මං හිතන්නේ ලබා ගන්න හැකියාව තිබිද්දී අපිට ලබා ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ මිලියන 442ක් කියලා. අපි සූදානම් මේ ගැන තොරතුරුත් ඔබට ඉදිරියේදී කියන්න. අද දවසේ තවත් ජාතික පුවත්පත් මේ ගැන වාර්තා කරනවා. මේ ගැන සිංහල පත්තරවල අද නජිත් විශේෂ තොරතුරු කිසිවක් මුල්පිටුවල වාර්තා කරන්නේ නැහැ. අපි සූදානම් කෙසේ නමුත් හෙට අත්තරවල තියෙන දේවල් එක්ක ඒ වාර්තා එක්ක ඔබට විස්තර කියන්නේ. ඒ වගේම ITN ප්‍රවෘත්ති හරහා මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්න සූදානම්. කෙසේ නමුත් නැව තාම තියෙන්නේ අපේ අතේ. ඒක තියෙනවා තෙල් ටොන් 2,70,000 ගානකට අධික ප්‍රමාණයක්. ඉතින්
කෙසේ නමුත් ඒ සමාගම ඒ අදාළ සියලු මුදල් අපේ රටෙන් වැය වුණ මුදල් මේ ගින්න නිවන්න වැය වුණ සියලු මුදල් ගෙවන්න පොරොන්දු වෙලා තියෙනවා. නැව නිදහස් කරගන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ ගැන පුවත්පත් ඉංග්‍රීසි පුවත්පත් අද මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ අතර සමීර මේ සිලෝන් ටුඩේ පුවත්පතට අවධානය යොමු කළොත් එහෙම සිලෝන් ටුඩේ පුවත්පතේ අර මං කියු කාරණාව සටහන් වෙනවා යට කොටසේ මේ නිව් ඩයමන්ඩ් නෞකාවේ සිදුවීම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ විදිහට තමයි සිරස්තල යොදලා තියෙන්නේ MT New Diamond Sri Lanka loses chance to claim $750 million රුපියල් සමවෙන ඇමරිකා ඩොලර් මිලියන 750ක මුදලක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහි ගියා කියලා අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. අර ඇතැම් වාර්තා පළ වුණා මේ නැවක් අනතුරට ලක් වුණාම නැවට මුලින්ම ගොඩ වෙන රටේ සමාජිකයන්ට තමයි මේ වැඩි මුදලක් හම්බ වෙන්නේ කියන කාරණාව දැන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පිරිස් මේ නැවට ගොඩ වෙන්න කලින් ඉන්දිය වෙරළ ආරක්ෂක ඒ බලකායේ පිරිස් ගොඩුණා කියලා මතයකුත් තියෙනවා. හැබැයි මෙහි සත්‍ය අසත්‍යතාව අපි දන්නේ නැහැ කොහොමුණත් අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත මේ විදිහේ තොරතුරක් වාර්තා කරන්නේ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ශ්‍රී ලංකාවට මිලියන 750ක මුදලක් ඇමරිකා ඩොලර් මිලියන 750ක මුදලක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහි ගියා කියලා. හැබැයි ඉතින් මිලියන 442ක් ලබා දෙන්නට එකඟ වෙලා තියෙන බව ඊයේ දවසෙන් අපිට වාර්තා වුණා. ඉතින් ওই පිළිබඳව කතා කරනකොට සමීර දැන් අපි දැක්කා මේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියනුත් සඳහන් කරනවා ශ්‍රී ලංකා වෙරළ තීරයට මුහුදු තීරයට වෙන්න ගිය ලොකු විනාශයක් වළක්ව ගන්න අපිට හැකියාව ලැබුණා කියලා. ඉතින් ඒ ගැන හරි හිතලා අපිට සතුටු වෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ඒ තෙල් නැවේ තිබුණ තෙල් ටික කාන්දු වුණා නම් අපේ පරිසරයට අපේ සමුද්‍රීය පරිසරයට වන හානිය අවුරුදු 30කට වඩා වැඩි කාලයක් තියෙනවා කියලායි පරිසරවේදීන් අනතුරු ඇඟවුවේ. ඉතින් ඒ තත්ත්වය අපිට නැති කරගන්න පුළුවන්කම ලැබුණා. අපි සූදානම් දිවයින පත්තරයට යන්න. දිවයින අද වාර්තා කරනවා කහ ප්‍රතිඅපනයනය කළොත් වහකන්න වෙයි කියලා. කහ ආනයනකරුවන්ගේ සංගමය තියෙන ඒගොල්ලන්ට සංගමයක් තියෙනවා. ඉතින් ඒ සංගමය කියනවා රේගුව මගින් රඳවාගෙන ඉන්න කහතොග ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරන්නට රජය තීරණය කළොත් ඒ සඳහා අතිවිශාල වියදමක් යනවා. තවත් රුපියල් කෝටි 13ක් විතර ඒ සඳහා වැය වෙනවා. තමන්ගේ ව්‍යාපාර කඩාවැටීමට ලක් වෙනවා කියලා කහ ආනයනකරුවන්ගේ සංගමය කියනවා. ඉතින් මේ සඳහා යම් ආකාරයක සහනයක් ලබා දෙයිද? එහෙම නැත්නම් මේ අරගෙන තියෙනවා නම් මේ වගේ තීරණයක් අපි දන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශය කිව්වා අපේ රටේ මේ කහ අපනයනය කහ අනයනය කහ ගෙන්වීම නැවැත්වීමත් එක්කම අපි කහ වවන්න පටන් ගත්තා නජිත්. දැන් එහෙවැ පළදාව ළඟදිම එනවා. ඒකට අපේ වෙළඳ පොළට අපේ කහ එනවා. ඉතින් ඒකත් එක්ක මේ කහ ගෙනෙල්ලා තියෙන කහත් අපේ වෙළඳ පොළට දානවද නැත්නම් මේ ටික ප්‍රතිඅපනයනය කරනවද? ඒ තීන්දුව ගනි. කෙසේ නමුත් කහ මේ ටික ප්‍රතිඅපනයනය කරොත් වහකන්න වෙනවා කියලා කහ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. 20 ගැන අද සියලු පුවත්පත් වාර්තා කරනවා. 20ට එරෙහි පෙත්සම් 29 වෙනිදා විභාගයට ගන්නවා කියලායි දිවයින පත්තරේ කියන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරලා තියෙන පෙත්සම් මේ මාසේ 29 වෙනිදා සලකා බැලීමට නියමිතයි කියලායි මේ විදිහට වාර්තා කරන්නේ. ඒ වගේම පෙත්සම් ප්‍රමාණය 20ට නැගලා තියෙනවා කියලා පෙත්සම් ප්‍රමාණය 18කට නගී කියලා අද මව්බිම වාර්තා කරනවා. මේ අතරේ තමයි 20 සම්බන්ධයෙන් කතා කරද්දී අගමැතිතුමා කියන්නේ දිවයින වාර්තා කරනවා නජිත් විපක්ෂය 20න් ප්‍රසිද්ධ වෙන්න හදනවා කියලා. 20 වෙනි සංශෝධන පනත මුවාවෙන් විපක්ෂය ඔවුන්ට නැති ප්‍රසිද්ධියක් ලබා ගන්න ක්‍රියා කරනවා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා දිවයිනට කියනවා. විපක්ෂයක් වශයෙන් ජනතාවට කුමක් හෝ දෙයක් නිර්මාණය කර ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සාහ කරන බවක් තමයි මෙතුලින් පෙන්눔 කරන්න කියලා අගමැතිතුමා කියනවා කියලා අද දිවයින මේ විදිහට වාර්තා කරනවා. ඒ වගේම 20 ගැන කියද්දී විපක්ෂයේ අදහස අපි බලමු මොන විදිහටද ඔවුන් මේ තුල ඒ මතය දරන්නේ කියලා අද වාර්තා කරනවා දිවයින. විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශයක් අපේ മന്ത്രിවරු ආණ්ඩුවට යන්නේ නැහැ. මේ 20ට සහයෝගය දෙන්න විපක්ෂයේ ඉන්න മന്ത്രിවරු කිසිම කෙනෙක් යන්නේ නැහැ කියලා ඒ අනුව කියන්නේ. විපක්ෂයේ ඉන්නේ ආත්මගරුත්වයක් සහිත മന്ത്രിවරු බැවින් ආණ්ඩුව සිතන පරිදි විපක්ෂයේ മന്ത്രിවරුන් ආණ්ඩුවට එක් කර ගැනීමට පහසු නැතයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා. අද ඒ ගැන මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. ඒ වගේම අපි සූදානම් දේශීය පුවත්පත බලන්න. අද දේශයත් මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අරගෙන එනවා. ඒ අනුව
අද කියනවා මේ ගැන දේශීය පුවත්පත ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයාගේ ප්‍රකාශයක් විශ්ව හදනකොට මුස්ලිම් ජනතාවගේ මතය විමසුවේ නැහැ කියලා ඔහු සඳහන් කරනවා. නිශාම් කාර්යපර් මහත්තයා තමයි දේශීය පත්තරේට මේ ගැන කියන්නේ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කරද්දී රටේ ප්‍රධාන ජනවර්ගයක් වන මුස්ලිම්වරුන් නියෝජනය කරන තම පක්ෂයේ මතය විමසීමක් සිදු කළේ නැහැ කියලා ඔහු චෝදනාවක් කරනවා. ඒ ගැන අද මේ විදිහට පත්තරේ දාලා තිනවා. හැබැයි අපි දන්නවා විශ්ව හදන්න 20 වෙනි සංශෝධනය ගේන්න ප්‍රමුඛත්වයේලා කටයුතු කරපු චරිතයක් තමයි අලි සබ්රි මහත්තයා නජිත්. එතන මුස්ලිම්වරු නියෝජනය කරනවා. ඔහු මුස්ලිම්වරු සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් පිළිබඳව හැමදාම කතා කරන මහත්මයෙක්. පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් පාර්ලිමේන්තුවට යන්න කලිනුත් ජනාධිපති නීතිඥයෙක් වරයෙක් විදිහට ඉතාමත් හොඳින් ඔහු අපේ රටේ මුස්ලිම්වරු කොහොමද කටයුතු කරන්න ඕනි කියන කාරණේ සම්බන්ධයෙන් පැහැදිලි මතයක ඉන්න දේශපාලඥයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු එතන ඉන්නවා. ඒ නිසා මුස්ලිම්වරු මේ ගැන අපේ හිතවතුන් මේ ගැන කලබලයට පත් වෙන්න ඕනේ නැහැ. සමහරු මේ ගැන විවිධ දේවල් කියලා දේශපාලන වාසි ගන්න තමයි උත්සාහ කරන්නේ. මේ අතරේ දේශීය වාර්තා කරනවා ඉහළින්ම පත්තරේ දකුණු පස ඉහළ වාර්තා කරනවා විශ්ව විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්. ඒ අනුව අධිකරණ වාර්තාකරු සඳහන් කරන කාරණය අද දේශීය පුවත්පත මේ විදිහට අරගෙන එනවා. අපි මේ ගැන ඊයේත් කිව්වා. ඒ නිසා වැඩි විස්තර කියන්න සූදානමක් නැහැ. විශ්ව පිළිබඳව විවිධ කතා මේ විදිහට දිගහැරමින් පවතිනවා. විශ්ව ගැන අධිකරණයට ගිහින් තියෙනවා පෙත්සම් 18ක්. මේවා විභාගයට ගන්න නියමිතයි. මේ අතරේ තමයි මව්බිම කියන්නේ 20 වෙනි සංශෝධනය මැතිසභයේ විසුරුවන කාලය ගැන වගන්තිය වෙනස් වෙයි. විශ්මයාර්ථයක් එක්ක වාර්තා කරන්න එහෙම එකක් වෙයිද කියලා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්තියක් වන පාර්ලිමේන්තුව පත් වෙලා වසරක් ඇතුළත ජනාධිපතිවරයාට විසුරුවා හැරීමට ඇති බලය වසර 2කමාර දක්වා සංශෝධනය කරන්න තීරණය වෙලා තියෙනවා කියලයි මව්බිමේ යනුව කියන්නේ. නජිත් මේක විශේෂ කාරණයක්. දැන් අගමැතිතුමා කමිටුවක් පත් කරානේ. ඒ කමිටුවේ නිර්දේශයක්වත් නෙමෙයි මේ කාරණය. ඒ කමිටුවේ නිර්දේශයක් නෙමෙයි. පක්ෂ ප්‍රධානීන් එහෙම නැත්නම් පක්ෂ මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් තිබිලා තියෙනවා. එතෙන්දී තමයි මෙවැනි තීරණයක් අරගෙන තියෙන්නේ කියලා අද මව්බිම මේ විදිහට වාර්තා කරනවා. ප්‍රසාද් මංජු තමයි ලියන්නේ. ඔහු කියන විදිහට මේ කතාව දැන් කලින් 19 ගේන්න කලින් තිබුණේ අවුරුද්දකින් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. එහෙම අපේ රටේ ඉතිහාසය තුල කරලා තියෙනවා. ජනාධිපතිවරුන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙනවා අඩු කාලයකින්. ඊට පස්සේ 19 වෙනි සංශෝධනය කියනවා අවුරුදු 4මාරයි. අවුරුදු 4මාරක් යනකම් ඉන්න ඕනි පාර්ලිමේන්තුව මොන තත්ත්වයේ තිබුණත් ජනතාවට මොන දේ කරත් පාර්ලිමේන්තුවේ මොන තීරණය ගත්තත් ජනාධිපතිවරයාට බලයක් නැහැ. විසුරුවා හරින්න අවුරුදු 4මාරක් ඉන්න ඕනේ. නැවත 20න් ගේනවා අවුරුද්දකින් එහා විසුරවන්න පුළුවන් කියලා. හැබැයි ඒකත් වෙනස් වෙලා අවුරුදු 2මාරක් කියන කාරණේ මේ වෙද්දි කරලියට ඇවිල්ලා තියෙනවා කියලයි අද මව්බිම වාර්තා කරන්නේ. අපි දැකපු විශේෂිත තත්ත්වය තමයි සමීර අර මේ පහුගිය හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ එතුමන්ගේ අර දුර කාලයේ ඇතුළත එතුමන්ට පාර්ලිමේන්තුව විසිරවන්නත් හැකියාවක් තිබෙන්නේ නැහැ. මොකද හේතුව 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණය පැවැත්වුණේ. ඉන් අනතුරුව 2015ම අගෝස්තු මාසේ 17 වෙනිදා තමයි මහමැතිවරණය පවත්වලා අවුරුදු 5කට ආණ්ඩුවකට බලය ලබා දුන්නේ. ඉතින් අර මාස 6ක කියන ගැප් එකටත් වැඩි ගැප් එකක් තිබ්බා ඔය අතරේ. ඒ හින්දා මේ එතුමට කවදාවත් පාර්ලිමේන්තුව විසිරවන්න හැකියාව ලැබුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් බලයට පත් වෙලා තමයි එතුමට තමයි හැකියාව තිබ්බේ අවුරුදු 4මාරකට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. ඔය අතරේදී අපි අවධානය යොමු කරමු අද දවසේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ වාර්තා කරන තවත් ප්‍රවෘත්ති කිහිපයකට අපි ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කළා. ඒ අතරේදී විශේෂම අර අපි ඊයේ වැඩිපුරම කතා කරපු මාතෘකාවක් බවට මේ ප්‍රවෘත්තිය පත් වුණා. අර රුසියානු COVID-19 ආසාදිත බවට සැක කෙරුණු පුද්ගලයා පිළිබඳව පසුව දෙවෙනි පරීක්ෂණයෙන් ඔහු සමත් වුණා. ඔහුට COVID-19 වැළඳිලා නැහැ කියන කාරණාව තහවුරු වුණා. කෙසේ වෙතත් මේ රුසියානු පිරිස නැවතත් රුසියාවට පිටත් කර හරින්න අවශ්‍ය කටයුතු සූදානම් කෙරමින් පවතිනවා කියලා තමයි අද සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන්නේ. Russian airline crew contacts 84 locals to be tested for COVID-19 යනුවෙන් සිරස්තලයේ සටහන් කළ තියෙන මේ රුසියානු ගුවන් සමාජිකයන් ආශ්‍රය කරපු ශ්‍රී ලාංකිකයන් 84 දෙනෙකු ඒ ඔවුන්ගේ COVID-19 පරීක්ෂණ නැත්නම් PCR පරීක්ෂණ සිද්ධ කළා කියලා අද දවසේදී
Ceylon Today පුවත්පත වාර්තා කරනවා 84 people who are contacted with the Russian line crew members will be tested for COVID-19 today. අද දවසේදී මේ පිළිබඳව PCR පරීක්ෂණ සිද්ධ කරනවා කියලා Ceylon Today පුවත්පත වැඩි දුරටත් තොරතුරු වාර්තා කරනවා. ඒ අතරදී අපිට බොලිවුඩෙන් ලැබෙන ප්‍රවෘත්තියක් තමයි මේ දීපිකා පදුකෝන් Bollywood star දීපිකා පදුකෝන් questioned in drugs case මද්‍රව්‍ය සම්බන්ධ වරදකට ඇගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව අද Ceylon Today පුවත්පත වාර්තා කරනවා. Bollywood star Deepika Padukone is being questioned by India's narcotic board in an investigation linked to the death of actor Sushant Singh Rajput. මේ Sushant Singh Rajput සමීරට මතක නම් අර සියදිවි හානි කරගත්තා කියලා තමයි පහුගිය දවස්වල වාර්තා පළුනේ. හැබැයි ඔහුගේ පවුලේ සමාජිකයන් සඳහන් කළා තියෙනවා මේ සිදුවීම් පිළිබඳව සැකයි. ඒ වගේම අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වෙලා තියෙනවා මේක සියදිවි නසා ගැනීමක් නෙවෙයි. මේ ගෙලසිර කරලා මරා දමන්නට උත්සාහ කළා වෙන්නටත් පුළුවන්. ඒ නිසා දීපිකා පදුකෝන්ගෙනුත් මේ පිළිබඳව ප්‍රශ්න කරන්න නියමිත බව විශේෂයෙන්ම දීපිකා පදුකෝනුත් සුශාන්ත් සිංව බොහොම සමීපව ආශ්‍රය කරපු කෙනෙක්. ඒ අතරදී තවත් ඇසුරු කරපු පෙම්වතියන් රැසකගෙන් ප්‍රශ්න කරනවා කියලා තමයි මුම්බායි නුවරින් අපිට ලැබෙන තොරතුරු වලින් වාර්තා කරන්න පුළුවන්. ඒ අතරේ සමීර අද දවසේ තවත් ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. අපි සිංහල පුවත්පතකට අවධානය යොමු කරමු. ඔව් නජිත් කිව්ව කතාව අර බොලිවුඩේ ඒ ගැන කතා වුණා බොහෝ සෙයින් සුශාන්ත් සිං ගැන දක්ෂ රංගන ශිල්පියෙක් ඔහු චිත්‍රපට කිහිපයකින්ම බොලිවුඩේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අවධානය දිනාගත්තා. ඉතින් මේ මරණය සම්බන්ධයෙන් තමයි දීපිකා පදුකෝන්ගෙන් සහ සාරා අලි ඛාන් ඒ වගේම ශද්‍රා කපූර් ඇතුළු තවත් පුද්ගලයන් 6 දෙනෙක්ගෙන් ඉන්දිය මද්‍රව්‍ය මණ්ඩලය ප්‍රශ්න කරන්න සූදානම් වන බව තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔවුන්ට තිරේ විතරක් කැමරාව ඉස්සරහා විතරක් නෙමේ ඇත්ත ජීවිතයේදී සමහර රංගනයන් සිද්ධ කරලා තියෙනවද කියලා ඉදිරියේදී බලා ගන්න පුළුවන් බොලිවුඩේට ආදරය කරන සියලු දෙනාටම. මේ අතරේ තමයි අද වාර්තා කරන්නේ විපක්ෂයේ කාරණා කිහිපයක් අපි පත්තර කිහිපයකින් උපුටා ගන්නවා. සිළුමින කියනවා දැන් කරු ජයසූරිය මහත්තයා එක පැත්තකින් අලුත් පක්ෂයක් හදන්න සූදානම්. ඒ අතරේ තමයි ගිය අය ගන්න එජාපයේ රට පුරා යයි කියලා අද සිළුමින වාර්තා කරන්නේ. භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් ලියන්නේ ගිය අය ගන්න එජාපයේ රට පුරා යනවා. ඉතින් එහෙම ගිහිල්ලා ගිය අයව ගන්න කොහොම හරි ආපහු පක්ෂයට එකතු කරගන්න තමයි එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙන්නේ කියලා මේ විදිහට වාර්තා කරනවා. මේ අතරේ සජබ දිනමු දෙවැනි අදියර උතුරු මැදදී කියලා මව්බිම වාර්තා කරනවා. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩුණු අනිත් කණ්ඩායම සමගි ජන බලවේගය ඔවුන් රට පුරා යනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය අය කොහොම හරි සජිත් මහත්තයාගේ පාර්ශවයට සම්බන්ධ කර ගැනීමයි ඔවුන්ගේ සූදානම් බවට පත් වෙලා තියෙන්නේ. දිනමු තේමාව යටතේ සමගි ජන බලවේගයේ ඡන්දපොළ මට්ටමින් මෙහෙයුම් කමිටු සැකසීමේ වැඩපිළිවෙලේ දෙවැනි අදියර අද උතුරු මැද පළාත කේන්ද්‍රව අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලදී ක්‍රියාත්මක කරනවා කියලයි මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම පක්ෂ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහත්තයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනා මේ සියලු දෙනාම මේවට එකතු වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම එකතු වෙලා ගිහිල්ලා අවසානයේ කොහොමද අර 20 ඡන්දේ විමසන වෙලාවේ නේද ඒ යන අයත් කිහිප දෙනෙක් ආවොත් එහෙම ඇස් උඩයයි සමහරුන්ගේ එහෙම දේවල් කතා වෙනවා පාර්ලිමේන්තුව ඇතුළේ. ඒ වගේම සමහර විවාදවල ඒ වගේ දේවල් කතා වෙනවා. මෙන්න මෙච්චරක් ගන්නවා. මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කිව්වා දැන් 18ක් එන්න කතා කරලා තියෙන්නේ. හැබැයි අපේ අරමුණ 20ට 20ක් ගන්න එක කියලා. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් අද පුවත්පත් මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. මේ අතරේ දිවයින පත්තරයට ගිහාම දිවයිනත් මේ විපක්ෂය සම්බන්ධයෙන් තොරතුරු ගණනාවක් අරගෙන එනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රකාශයක් අපි නජිත් ඒක ඔබට කිව්වා. අපි සූදානම් දේශීය පත්තරේ බලන්න. දේශීය කියනවා සජබෙන් අලුත් සමගි සන්ධානයක් කියලා. ඒ අනුව සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහත්තයා කියනවා සමගි ජනබලවේගයේ හවුල්කාර පක්ෂ ඔක්කොම එකතු කරගෙන සමගි සන්ධානයක් ඔන්න ආපහු එහෙම එකක් පටන් ගන්න සූදානමක් තියෙනවා කියලා. දැන් සමගි ජනබලවේගය කියන්නේ සන්ධානයක්. එතන මුස්ලිම් පක්ෂ නියෝජනය කරනවා. ඒ වගේම වතුකරේ ද්‍රවිඩ පක්ෂ නියෝජනය කරනවා. නායකත්ව මණ්ඩලයක් ඕනි කියලා සමහර තැන්වල කතා වෙනවා. මුස්ලිම් නියෝජිතයන් විශේෂයෙන් මුස්ලිම් මන්ත්‍රීවරු ඒ ගැන කියනවා මේ සමගි ජනබලවේගයටත් නායකත්ව මණ්ඩලයක් ඕනි. අපිටත් ඉස්සරහට එන්න ඕනි. ඒ වගේම මේ ලිස්ට් එකෙන් ලැබුණ මන්ත්‍රී දුර සංඛ්‍යාව කුඩා පක්ෂවලට අඩුවෙන් ලැබුණේ. මේ ආදී කතා මේ අතරේ තමයි සජබෙන් අලුත් සමගි සන්ධානයක් කියලා
අද වාර්තා කරන්නේ. ඒ වගේම අනුර කුමාර මහත්තයාගේ ප්‍රකාශයක් තියෙනවා අද මව්බිම් පත්තරේ. පහුගිය දවසක ජනාධිපතිතුමා යනවා ආයතන වලට. පහුගිය දවසක නෙමෙයි තුමා අවස්ථා කීපයකදීම ගියා. ඊට කලින් මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා සොයා බැලීම් කරා මතක ඇති. ආයතන වලට කඩා පැනලා රාජ්‍ය සේවය හදන්න බැහැ කියලයි අනුර කුමාර මහත්තයා කියලා තියෙනවා. අපි බලමු ඔහු මොකක්ද කියන්නේ කියලා. යම් ආකාරයක විකල්පයක් හඳුන්වා දෙනවද කියලා බලමු. ඔහු කියනවා රාජ්‍ය සේවයේ විධිමත් හා කාර්යක්ෂම කළ හැකි ජනපති සතියකට වතාවක් ආයතන වලට කඩා පැනීමෙන් නොව එම ආයතනවල ගැටලු වලට විධිමත් විසඳුම් දීමෙන් පමණක් බව අනුර කුමාර මහත්තයා කියනවා. අපේ රටේ කීර්තිමත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පැවතුන නමුත් අද රාජ්‍ය සේවය පිළිබඳව පොදු ජනතාවට ඇත්තේ යහපත් ආකල්පයක් නොවන බවත් මේ මහත්තයා කියනවා. ඒට හේතුව විදිහට മന്ത്രിවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවයේ මෙවැනි ආකාරයට පත්වීමට හේතු දෙකක් ඔහු කියනවා. එකක් තමයි බඳවා ගැනීම, අනිත් එක උසස් කිරීම දේශපාලනීකරණය වීමත් විදිහට තමයි ඔහු හඳුන්වා දෙන්නේ. ඉතින් මේ නිසා මේ රාජ්‍ය ආයතන අසමත් වෙලා තියෙනවලු සමහර කලකිරීම එක්ක ඉස්සරහට යන්න. එහෙන් රාජ්‍ය සේවයේ දේශපාලනීකරණයේ මුදාලීම හා ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් සෙවීම මේ මොහොතේ පටන් හෝ ආරම්භ කළහොත් රටේ රාජ්‍ය සේවාව ගැන යහපත් අපේක්ෂාවක් තබන්න පුළුවන් කියලයි අනුර කුමාර මහත්තයා කියන්නේ. අද මේ විදිහට මව්බිම තොරතුරු වාර්තා කරනවා. මව්බිම පුවත්පතේ තොරතුරත් එක්කම සූදානම් සමීර අපි විරාමයක් ලබාගෙන කාටුන් බලන්නත් ඕනේ. අපි විරාමයක් ලබා ගමු. ඔබ නැවතත් එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක්ක. වෙලා උදේ 6:53යි. අපි ජාතික පුවත්පත් බල හිටියේ. අපි තෝරගන්න දේශීය පුවත්පතේ තවත් ප්‍රවෘත්තියක්. ඒ තමයි මේ විශේෂයෙන්ම අපි දැන් මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩිපුර කතා කළා. මද්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ ගැන. ඔය අතරේ සමීර මේ කුඩු පවුල් වලට පොලිසිය රැකියාව බෑ කියලා අද දවසේ දේශීය පුවත්පත ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. මින්පසු පොලිසිය සේවය සඳහා පුද්ගලයන් බඳවා ගැනීමේදී එම පවුලේ කිසියම් අයෙකු මද්ද්‍රව්‍ය චාවාරමට චෝදනා ලබා ඇතිනම් ඔවුන් පොලිස් සේවයට බඳවා නොගැනීමට තීරණය කළ බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශයට පැවසුවා කියලා අද දවසේ ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. ඉතින් මීට පස්සෙවත් කවදක්වත් කුඩුවලට සම්බන්ධ කෙනෙක්ව පොලිසියේ මේ රැකියාවකට බඳව ගන්නේ නැහැ කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. මොකද අපරාධයක් වුණාම මේ දෙයට විනිවිදව පැහැදිලිව කටයුතු කරන්න අවශ්‍යතාව තියෙන්න ඕනේ. මද්ද්‍රව්‍ය වලට අපරාධ වලට සම්බන්ධ අයෙක් පවුල ඉන්නවා නම් ඉතින් අර ටිකක් ස්වාධීනව කටයුතු කරන්න හරි අමාරුයි. එහෙම කරන්න බෑ. ඒ නිසා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. අද දවසේ අනෙකුත් ජාතික පුවත්පතුත් සමීර වාර්තා කරනවා මේ මද්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ විශේෂයෙන්ම මර්ධනය කරන ලොකු උත්සාහයක් රජය සහ ආරක්ෂක අංශ ඒ ලොකු උත්සාහයකින් කටයුතු කරනවා. ඒ පිළිබඳව වැටලීම් ගණනාවක් මේ දවස්වල සිද්ධ වෙලා තිබ්බා. අපි ඒ ගැනත් අවධානය යොමු කරමු. අජිත් දැන් කියන්නේ මේ පොලිසිය අය මේ පොලිසියට කුඩු පවුල් වල සම්බන්ධයක් තියෙන අය ගන්න නැහැ කියලානේ. එතකොට පොලිසියට ආවට පස්සේ කුඩු පවුල් වලට සම්බන්ධ වෙන අය නේද? එහෙමත් අපිට හිතන්න පුළුවන්. එහෙමම වෙලා තියෙනවා. දැන් පහුගිය කාලේ ඕනතරම් පොලිසියෙන් අහුණා නාකොටික් එකේ සමහර නිලධාරීන් මේවට සම්බන්ධයි. ඉතින් ආවට පස්සේ ඒවට සම්බන්ධ වෙනවද දන්නේ නැහැ. ඉතින් ඒ අයටත් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ අය හඳුනා ගන්න ක්‍රම තියෙන්න ඕනේ. ඕනතරම් අර සමහර මේ පුද්ගලයෝ ඒවා බැංකුවලත් නෙමෙයි මුදල් දාලා තිබුණේ. අර ඊයේ දවසේදී අත්අඩංගුවට අරන් තිබ්බ සමීර මේ උපකාරක පන්ති ගුරුවරයෙක් Tamanගේ මේ බිරිඳට මෝටර රථයක් අරන් දෙන්න තමයි බලාපොරොත්තු තිබිලා තියෙන්නේ. අර මෝටර රථයක් අරන් දෙන්න පාවිච්චි කරලා තියෙන්නේ මද්ද්‍රව්‍ය මේ ජාවාරමට සම්බන්ධ වෙන එක. ඉතින් මේ දේවල් කරන්න ඕනේද කියන දේ ගැන තමයි අපි හිතන්නේ. දැන් ඉතින් මුළු පවුලම ඉතින් ඉවරයිනේ. ඒ හින්දා මේ ගැනත් ටිකක් හිතන්න. වයිෆ් ලගෙත් වැරදි නේද? කාර් එකක් කියලා නැහැද? කොහොම හරි අරන් දෙන්න කියලා ඉක්මනට. හරි. තව එක ප්‍රවෘත්තියක් බලන්නම්. අද දේශීය වාර්තා කරනවා පාතාලයේ දීපල රජයේ වැඩට කියලයි ඒ අනුව කියන්නේ. මද්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකවල වලින් උපයා ඇති රජයේ ව්‍යාපෘති සඳහා මේ දීපල ලබා ගන්න කටයුතු කරනවා කියලා අද වාර්තා කරනවා. ඒ මුදල් යොදවා මිලටගත් නාගරිකව පිහිටලා තියෙන ඉඩම් තියෙනවා නම් ඒවා එකී ඉඩම් රජයේ ආයතන සඳහා යොදා ගන්නත් ඒ වගේම යාන වාහන තියෙනවා නම් ඒවා රජයේ ආයතන වලට ප්‍රයෝජනෙ සඳහා ලබා දීමටත් යම් ආකාරයක සැලසුමක් තියෙනවා කියලා අද මේ ආකාරයෙන් දේශීය පත්තරේ වාර්තා කරනවා. හොඳයි සමීර, අද දවසේ කාටුන් බලන්න සූදානම් වෙන්නේ. උපහාසයේ සිනහව කැටකරගත්ත කාටුන් මොනවද කියලා අපි බලමු සමීර. අපි මුලින් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතේ මේ කාටුනේට. සමීර මේ දැන් අපි සිල්ලුමිනෙන් පටන් ගමු. සිල්ලුමින පත්තරේ. සිල්ලුමින පත්තරේ අද තියෙනවා එඩික්ස්ලින්ගේ කාටුනය සිම්පල් මෑන් කාටුනය. අපි එතනින් පටන් ගමු. හක්මන ගුරු යුවලක් අර ප්‍රී ෂූට් එකක් කරලා තිබ්බා නජිත් මේ ඉස්කෝලය ඇතුලේ.
ඒගොල්ලන්ගේ වෙඩින් එකට කලින් ප්‍රී ෂූට් එක ඉස්කෝලේ ඇතුලේ කරලා තිබුණා. ඉතින් ඒ ගැන ආරංචිය පැතිරුණා මුළු රටේම. ඒකත් එක්ක තමයි මේ කාටුන් එක අද අඳින්නේ. පාසල් යන ශිෂ්‍යෙක් සහ ශිෂ්‍යාවක් ඉන්නවා. ටිකක් ලොකු වයසක දෙන්නෙක් වෙන්න ඇති. ඉහළ පන්තිවල අපිටත් දැන් ඉස්කෝලේදී ප්‍රී ෂූට් එකක් කරන්න පුළුවන් මෙයා කියලා තියෙනවා. ඉතින් සමහර ගුරුවරු එහෙමනම් දරුවොත් එහෙම හිතනවා ඇති. හැබැයි ඉගෙනීම තමයි එක. ඊට පස්සේ රස්සාව එතනින් එහා විවාහයක් ගැන හිතනවා නම් වටිනවා. අසංක ඉන්දුනිල්ගේ සොරිස කාටුනය මෙහෙමයි තියෙන්නේ. දේශපාලඥයෙක් ඉන්නවා, ඒ වගේම සාමාන්‍ය වැසියෙක් ඉන්නවා. පොලිසිය ඉන්නේ මන්ත්‍රීලගේ ෆයිල් උස්සගෙන යන්න නෙවෙයිලු. බල්ලුනාවණ්ඩනේ කියලා දෙනවා. ෆයිල් උස්සගෙන යන්න නෙමෙයි නම් ඒකටද කියලා යහන්නේ. හිඩස කාටුනේ අසංක ඉන්දුනිල් අද අඳිනවා. කෝප් එකේ අලුත් සභාපතිතුමා පත් වුණා. ඒකත් එක්ක මෙන්න ෆයිල් මිටියක් අරගෙන යනවා. නජිත් මේ ඉන්නේ මාධ්‍යවේදියෙක්. මට මේ දැනුවේ කාටුන් එක තේරුනේ මේ ඉන්නේ මාධ්‍යවේදියෙක්. කෝප් එක මාධ්‍යයට විවර නැහැනේ. ඔව්. මාධ්‍යයට විවෘත නැහැ. ඉතින් මෙන්න ඡායාරූප මාධ්‍යවේදියෙක් කැමරාවකුත් අරගෙන දන්නවනේ ඉතින් අහිංසකයින මාධ්‍යවේදියෝ එහෙම යනකොට කෝප් එකේ සභාපතිතුමා දොර වහගෙන ඉන්නවා. දොර ඉස්සරහා මෙන්න තියාගෙන ඉන්නවා. කොළඹ ගෙන්න ඉතින්. ඔව්. ආයි ඉතින් එතනින් එහාට මාධ්‍යවේදීන්ට යන්න බෑ කියලායි කියන්නේ. මාධ්‍ය ලෝකයේ තුල මේ ගැන වැඩි වශයෙන් කතා වෙනවා. සිලොන් ටුඩේ කාටුනේ අද මෙහෙමයි තියෙන්නේ. ඊස්ටර් කමිෂන් එක දැන් විවිධ දේ මෙතන දිගහැරමින් පවතිනවා. මේ ප්‍රහාරයට සම්බන්ධ කවුද කියලා තමයි අවසානයේ හොයාගෙන යන්නේ. ඒ අතරේ ලොකු බාල්දියක් එනවා. හිටපු අගමැතිතුමා වගේ කෙනෙක් ඉන්නවා දකුණු පස, හිටපු ජනාධිපතිතුමා වගේ කෙනෙක් ඉන්නවා වම් පස. එයා ටිකක් දුවන්න වගේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. අර බාල්දිය කෙලින්ම ඔලුවට වගේ එන්නේ නේද? පෙරලෙන බාල්දි කාගේ ඔලුවට වැටෙයිද දන්නේ නැහැ නේද? ඔව් ඒ පැත්ත මේ පෙරලෙන බාල්දියක් නෙමෙයි මේ විසික් කරන බාල්දියක්. ඉතින් ඒක ඒ පැත්තට තමයි ටිකක් එනවා පේන්න තියෙන්නේ. මේ අතරේ දිවයින අද මේ ආකාරයෙන් කාටුනයක් ඇඳලා තියෙනවා 19 සම්බන්ධයෙන්. 19 සූදානම් වෙන්නේ වලදාන්න. මෙතන ඉන්නේ අගමැතිතුමා වගේ සහ ජනාධිපතිතුමා වගේ දෙදෙනෙක්. ඉතින් මේ ආකාරයෙන් 19 වලදාන්න සූදානම් වෙනවා කියලයි මේ දවස්වල දේශපාලනයේ තියෙන මේ උණුසුම්කාරී තත්වය අද මේ විදිහට කාටුන් කරු ඇඳලා තියෙන්නේ. තවත් කාටුනයක් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ නිලධාරීන් දෙදෙනෙක් අපි දන්නවා මේ දවස්වල පාස්කු කොමිසම ඉදිරියේ පහුගිය දින කිහිපයේදී ලබා දුන්න සාක්ෂි විශේෂයෙන්ම ආරක්ෂක ලේකම් හිටපු ඒ වගේම හිටපු පොලිස්පතිවරයා දැන් මේ ඔවුන් දෙදෙනා අර හිටපු රටේ ප්‍රධානීන් දෙදෙනාගේ නූල් පොටක්වත් නැති කරලා තියෙනවා. රෙදි ගලවලා තියෙන්නේ. ඉතින් මෙන්න නූල් ටිකක් තියෙනවා නේද ඇඳන් ඉන්න ඇඳුමේ. ඉතින් නූල් පොටක්වත් නැති වෙන තරමටම රෙදි ගැලවිලා තියෙනවා කියලයි අද ওই විදිහට මේ කාටුනේ ඇඳලා තියෙන්නේ. හිටිවනේ අද අනුරාධ හිරිපිටියගේ ලියනවා දිවයිනේ තියෙන්නේ 20ට දෙපැත්තෙන් ගිනි කෙලි දමන රඟේ අස්සෙන් රටේ මතුවේයි ගිනි පුලිඟු වගේ රස්නෙන් බලන විටදී එහි තිබෙන දඟේ ඇස් උඩ යන්න බඩු මිල ගොස් අහස දිගේ. ඇස් උඩ යන්න බඩු මිල ගොස් අහස දිගේ කියලා අනුරාධ හිරිපිටියගේ ලියලා තියෙනවා. බඩු මිල මේ දවස්වල ටිකක් වැඩි කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් අර අපේ රටේ දේවල් අපිම වවාගෙන අපිම ඒ දේවල් ආහාරයට ගත්තොත් ඉතින් මේ දේවල් බඩු මිල ටිකක් අඩු කරගන්නත් පුළුවන් වෙයි. අපි සූදානම් විරාමයක් ගන්න. විරාමයෙන් පස්සේ විශේෂ සාකච්ඡාවකට අපි අවධානය යොමු කරන්න සූදානම්. දැන් විරාමයක් ලබා ගන්න. හොඳයි අපි මෙතනින් එහාට ඉතාමත් වැදගත් සාකච්ඡාවකට මේ කාල වේලාව වෙන් කරගන්න සූදානම්. විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන් ගැන කතා කරද්දී මුද්‍රිත මාධ්‍යවේදීන් ගැන කතා කරද්දී පුවත්පත් මණ්ඩලය අපිට අමතක කරන්න බෑ. මාධ්‍යවේදීන්ගේ නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් පුවත්පත් මණ්ඩලය බිහි කරනවා. එතනින් එහා තවත් හේතු කාරණා ගණනාවක් තියෙනවා. විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. මෙතනින් එහාට පුවත්පත් මණ්ඩලයේ පනත අලුත් කරලා මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම පාඨකයා සම්බන්ධයෙන් ඒ වගේම අපි මේ පුවත් ලෝකය ගැන කතා කරද්දී දැන් සමාජ මාධ්‍ය තියෙනවා. මේවා නියාමනය කරන්න තැනක් තියෙන්න ඕනේ.
ගැටලු ගණනාවක් තියෙනවා. ඉතින් මේ සියල්ලම අපි කතා කරන්න සූදානම්. මේ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් අපි ආරාධනා කළා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ගරු සභාපති මහින්ද පතිරණ මහත්මයාට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් එතුමා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් කියලා. ඒ වගේම පුවත්පත් කොමසාරිස් විදිහට කටයුතු කරන නිරෝෂන් තඹවිට ඉතාමත් ගෞරවයෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. මම තඹවිට මහත්තයාගෙන් මුලින්ම පටන් ගන්නම්. අපිට මේ දැන් මම යම් ආකාරයක පැහැදිලි කිරීමක් කරා පුවත්පත් මණ්ඩලය සම්බන්ධයෙන්. එතනින් එහා ටිකක් කොහොමද පුවත්පත් මණ්ඩලයේ කාර්යභාරය? ඇයි ඇත්තටම පුවත්පත් මණ්ඩලය 70 ආරම්භ කරන්නේ? දැන් එහි තියෙන තත්ත්වය කොහොමද? 1973 අංක 5 දරන පනතෙන් තමයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ස්ථාපිත කරලා තියෙන්නේ. මෙහි ආරම්භ කිරීමේ අවශ්‍යතාවය වුණේ පුවත්පත්වල අන්තර්ගතයන් විමර්ශනය කරමින් පුවත්පත්වල යහපත් යහමගට ගැනීමට අනුශාසනා කරන ආයතනයක් විදිහට තමයි පුවත්පත් මණ්ඩලය ආරම්භ කරන්නේ. ඊට අමතරව ඒ සම්බන්ධව රජයට උපදෙස් ලබා දෙමින් කටයුතු කරන ආයතනයක් විදිහට. ඒ වගේම මෙහි පනතේ සඳහන් වෙනවා ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම, ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, යම් ආකාරයක පුවත්පත්වල සදොස්තැන් නිවැරදි කිරීම සහ විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ සුබ සාධනයේ අධ්‍යාපනය වගේ කාරණා දියුණු කිරීම. මේ අරමුණු පෙරදරි කරගෙන තමයි පුවත්පත් මණ්ඩලය පිහිටවන්නේ. ඊට අමතරව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් පුවත්පත් මණ්ඩලයේ ප්‍රධාන වශයෙන් කාරණා දෙකකට බෙදෙනවා. එකක් තමයි නෛතික කාරණා, අනිත් එක තමයි සුබ සාධනීය කාරණා. එතනදී පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කිරීමේ හැකියාවක් තියෙනවා. මම හිතන්නේ සභාපතිතුමා ඉදිරියට පැහැදිලි කරයි. හරි. දැන් ඕනම තැනක නියාමනයක් නැත්නම් ඒක ලොකු ගැටලුවක්. අපි දන්නවා පුවත්පත් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි අපි විද්‍යුත් මාධ්‍ය ගත්තත් නියාමනයක් නැත්නම් ඕන දෙයක් කරන්න පුළුවන්නේ. හැබැයි නියාමනයක් තියෙන්න ඕනේ. පුවත්පත් මණ්ඩලය කියන්නේ එහෙම තැනක්. නියාමනයක් ඇතුව තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ සභාපතිතුමා? පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනී සේවයට පුවත්පත් මණ්ඩලය වෙනුවෙන් මේ සාකච්ඡාව කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන්. ඇත්තටම මේ කතිකාව අපි මීට මාසයකට විතර කලින් ආරම්භ කළේ. මොකද මේ පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ මේ කතිකාව ජනතාව අතරට ගෙනහිල්ලා, මාධ්‍යවේදීන් අතරට ගෙනහිල්ලා, මාධ්‍ය ආයතන තුළට ගෙනහිල්ලා මේ පිළිබඳ අලුත් කතිකාවක් ආරම්භ කරලා ඒ කතිකාවේ ප්‍රතිඵලයක් විදිහට ඒ පනත සංශෝධනය කරලා නියම ජනතා අවශ්‍යතා අභිලාෂ නියෝජනය කරන පනතක් විදිහට පනත ඉස්සරහට ගේන්න කරන කාර්යවේදී තමයි මේ ස්වාධීන රූපවාහිනිය අපිට ආරාධනා කරලා මේ සාකච්ඡාවට අපි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා පළමුවෙන්ම කෘතඥ වෙනවා ඔබ සියලු දෙනාට, සභාපතිතුමා ඇතුළු ඔබ සියලුම දෙනාට. අත වශයෙන්ම ඔබ අහපු ප්‍රශ්නයට අපි ප්‍රවේශය ගන්නවා නම් දැනට පුවත්පත් මණ්ඩලයෙන් නියාමනය වෙන්නේ පුවත්පත් පමණයි. එතකොට ඒක පළවෙනි කාරණේම කියන්න ඕන පුවත්පත් විතරක් නියාමනය කරලා තේරුමක් නැහැ මේ මාධ්‍ය පදාසය ඇතුළේ. එතකොට මොකද ඒක අසාධාරණයකුත් එක්කලා. මොකද පුවත්පත් විතරක් නෙමෙයිනේ මාධ්‍ය හැටියට අද මේ ලංකාවේ මේ ක්‍රියාත්මක වෙන්නේ. තව විශාල මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, වෙබ් මාධ්‍ය අද මං හිතන්නේ පුවත්පත් වලට වඩා සමාජමය මැදිහත් වීමක් කරනවා. ඒවැ බලපෑම පුවත්පත් වලට වඩා විශාලයි. ඒ නිසා පුවත්පත් වලට පමණක් මේ 73 අතර මේ පනත මේ අදාළ කරගෙන තියෙන්නේ. මේක එදා වැඩිම බලපෑම කරේ පුවත්පත් නිසා සමාජයට. ඉතින් අද තිබෙන අලුත් තත්ත්වය ඇතුලේ නව මාධ්‍ය ප්‍රවණතාවත් එක්කලා අද මේ පුරවැසියා විශේෂයෙන්ම මාධ්‍ය පිළිබඳ වැඩි අවධානයක් ගන්න පුරුදු වෙලා ඉන්නවා සහ ඔවුන් ඒකට සූදානම් වෙලා සිටිනවා. ඒ නිසා පුරවැසියාට මාධ්‍ය පිළිබඳ තිබෙන අදහස එදා මාධ්‍ය පිළිබඳ අදහසට වඩා වෙනස්. පුරවැසියා මාධ්‍ය වලින් බලාපොරොත්තු වෙනවා ඉදිරිගාමී භූමිකාවක්. ඒ කියන්නේ ඔවුන්ට අවශ්‍යයි Tamanට මඟ පෙන්වන මාධ්‍ය සංස්කෘතිය. අනිවාර්යයෙන්. මොකද හැම වෙලේම අපි කියන අපි හිතන දෙයක් තමයි මාධ්‍ය පොදුවේ සියලුම මාධ්‍ය පුරවැසියාට වඩා ඉදිරියෙන් ඉන්න ඕනේ. පුරවැසියා ඉක්මවා යන භූමිකාවක් මාධ්‍ය විසින් කරන්න ඕනේ. ඉතින් මේ කාර්ය කරනකොට අපි සියලුම ඕනම කෙනෙකුට අවශ්‍යයි කැඩපතක්. ඒ කියන්නේ දැන් අපි උදේට මූණ බලලා අපේ කොණ්ඩේ පීරනවා වගේම අපි කොහොමද කියලා අපි කැඩපතෙන් බලා ගන්නවා වගේම මාධ්‍යයට අවශ්‍යයි Taman කොයි විදිහටද සමාජයේ පෙනී සිටින්නේ කියන එක සම්බන්ධයෙන් අදහසක්. දැන් පුවත්පත් සම්බන්ධයෙන් අත් වශයෙන්ම පුවත්පත් මණ්ඩලය හරහා
පුවත්පත්වලට ගන්න පුළුවන් තමන්ගේ පුවත් ඉදිරිපත් කිරීම පිළිබඳ තමන්ගේ ලේඛන සංස්කෘතිය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. මොකද අපි උසාවියක් විදිහට අධිකරණයක් විදිහට මේ කිසියම් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියක යෙදෙනවා පුවත්පත්වල පළවෙනි යම් ලිපි සම්බන්ධයෙන්. එතකොට ඒවැදී පුවත්පත්වලට පුළුවන් තමන් පිළිබඳ අදහසක් ගන්න. මොකද ඔවුන් පුරවැසියා කොහොමද තමන්ගේ පුවත් ගන්න? ඒවා ග්‍රහණය කරගන්නේ කොයි විදිහටද? ඒවෙන් පුරවැසියාට වෙන හානිය මොනවද? ඒවෙන් පුරවැසියාට සිද්ධ වෙන අගතිය මොනවද? නැත්නම් ඒවෙන් පුරවැසියාට වෙන සුගතිය මොනවද? යනාදී සම්බන්ධයෙන්. හැබැයි මේකම අනිත් මාධ්‍යයට අද නැහැ. මොකද ඒක අවශ්‍ය වෙන්නේ පුවත්පත්වලට මම කලින් කිව්වා වගේම ඉතාමත්ම දැඩි බලපෑමක් මේ සමාජයට කරන නිසා අනිත් මාධ්‍යයට අවශ්‍යයි පුරවැසියාත් එක්කලා මේ කතිකාව ආරම්භ කරන්න. මොකද ඒක ආරම්භ කළාම ඒ මාධ්‍යයට පුළුවන් තමන් පිළිබඳ පුරවැසියා කොහොමද හිතන්නේ? තමන්ගෙන් යම්කිසි අගතියක් වෙනවා නම් පුරවැසියා කොහොමද ඒකට ප්‍රතිඋත්තර දෙන්නේ? දැන් මාධ්‍ය කියන්නේ අපි දන්නවනේ විශාල සිවිල් බලයක් එක්කලානේ මේ සමාජයට ඉස්සරහට යන්නේ. අනිවාර්යයෙන්. හැබැයි පුරවැසියාට ඒ අයිතිය නැහැනේ. පුරවැසියා ගැන එක්කෙනෙක් විතරයි. මාධ්‍යයෙන් යම්කිසි දෙයක් ප්‍රචාරය වුණාට පස්සේ ඒකෙන් කිසියම් පුජ්‍යලයකට හානියක් වුණොත් ඒක කවදාවත් ආපහු ගන්න බෑ, පිරිමහසින්න බෑ. ඒක නිවැරදි කළත් ඒ හානිය වෙලා ඉවරයි. ඒ ඩැමේජ් එක ඕල්රෙඩි කරලා ඉවරයි. එතකොට අපි දන්නා පුවත්පත් මණ්ඩලය හැටියට ක්‍රියාත්මක වෙනකොට සමහර මේ පුරවැසියන් ඇවිදිල්ලා අපිට කරන පැමිණිලි දැක්කහම ඒක පුවත්පත බලනකොට තුන්වෙනි පාර්ශවයක් විදිහට අපිට මේ පුරවැසියෙක් විදිහට අපිත් පුරවැසියෙක් හැටියට ගත්තාට පස්සේ ඒක අපි කියවන්නවත් නැති පුවතක්. හැබැයි ඒ පුවත නිසා පවුලක් එහෙම නැත්නම් ගමක් සමාජයක් ඒකෙන් අගතියටපත් වෙලා තියෙනවා. හරි හරි. අපි මේ පැමිණිලි ගැන කතා කරමු. දැන් ඔබතුමා කියනවා මේ පුවත්පත් මණ්ඩලය හරහා පුවත්පත් නියාමනය කරනවා. ඒ වගේම මදි. එතනින් එහා අනිකුත් දේවල් විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය, වෙබ් මාධ්‍ය මේ දේවල් නියාමනය කරන්න ඕනි. ඔවුන් කොහොමද වැඩ කරන්නේ? සමාජයට කරනවද හානියක්? මේවා ගැන හොයලා බලන්න ඕනේ. මොකද කරන්නේ එහෙමනම්? පනත වෙනස් කරනවා. අනිවාර්යෙන්ම අපි පනත වෙනස් කරන්න ඕනේ. දැන් මේ පනත වෙනස් කිරීමේ කාර්යභාරය ඇත්තටම මේක අපි මේ හදිසිය ගත තීරණයක් නෙමේ. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන් වෙනවා. වචනයෙන්ම ඍජුව සඳහන් වෙනවා. පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කරනවා සෙසු මාධ්‍යත් ආවරණය වෙන විදිහට කියන එක. ඒක තමයි අපේ ඒකට ජන වරමක් ලැබිලා තියෙනවා. ඒ ජන වරම උඩ ඉඳලා තමයි අපි මේ කාර්ය කරන්නේ. එසේ කිරීම හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මාධ්‍ය සංස්කෘතිය වෙනස් කරන්න. ඒ කියන්නේ මාධ්‍ය කියලා අපි ගන්න ඇත්තටම මාධ්‍ය නිදහස කියලා අපි ගන්නේ අද මේ මාධ්‍ය වේදීන්ගේ සහ මාධ්‍ය ආයතන නිදහස විතරයි බොහෝ අය මේක කල්පනා කරනකොට හිතන්නේ ඒ පැත්ත විතරයි. හැබැයි පුරවැසියාටත් මාධ්‍ය අයිතියක් තියෙනවා සහ හිමිකමක් තියෙනවා. ඒ කියන්නේ පුරවැසියාගේ ඒ පැත්තත් සම්පූර්ණ වුණාට පස්සේ තමයි නිරෝගී මාධ්‍ය සංස්කෘතියක් රටක තුල ඇති වෙන්න පුළුවන් වෙන්නේ. මොකද මාධ්‍ය අර මම කිව්ව අර විශාල සිවිල් බලයක් එක්කලා විශාල ප්‍රාග්ධනයක් එක්කලා දැන් පුජ්‍යලික මාධ්‍ය තියෙනවා. දැන් රාජ්‍ය මාධ්‍ය නම් ඉතාමත් වගකීමෙන් කටයුතු කරනවා මෙවැනි මේක සම්බන්ධ. හැබැයි පුජ්‍යලික මාධ්‍යයට මේ වගකීමවත් නැහැ. ඔවුන් හැම වෙලේම තමන්ගේ ප්‍රාග්ධනය කියන මේ දේවල් වලට අනුව තමයි දේවල් නිර්මාණය කරන්නේ. මාධ්‍ය අඩංගුව නිර්මාණය කරන්නේ. එතකොට අර ඒවට විශේෂයෙන්ම මේ නියාමනය අවශ්‍ය වෙනවා. එතකොට ඒ ඇතුලේ දැන් පුරවැසියාව ප්‍රශ්න කරන්න මාධ්‍යයට තිබෙන අයිතිය වගේම පුරවැසියාටත් තිබෙන පෙරලා මාධ්‍ය ප්‍රශ්න කිරීමේ අයිතිය. අන්න එතෙන්දි තමයි මේ පුවත්පත් මණ්ඩලයේ මැදිහත් වෙන්නේ. එතන අපි එතෙන්දි මැදිහත් කරුවෙක් වෙලා ඒ පුරවැසියාට මහජන ආයතනයක් විදිහට පුවත්පත් මණ්ඩලය දැනට අපි මැදිහත් වෙලා ඔවුන්ට දෙන අවස්ථාවක් මෙන්න ඔබට අගතියක් වෙලා තිබෙනවා නම් මේකට ඔබ පිළියමක් ඉල්ලන්න. මේකට ඔබ පැමිණිලි කරලා මේකට ප්‍රතිකර්මයක් මේ මාධ්‍ය ආයතනයෙන් ඉල්ලන්න. දැන් මේ විදිහට අපි පුවත්පත් මණ්ඩලයේ විදිහට දැනටත් පුවත්පත් වලට අපි නියෝග කරනවා මේ විදිහට නිවැරදි කරන්න. ඒ පුවත්පත් අනිවාර්යෙන් බැඳලා සිටිනවා. ඒ විමර්ශනයේ අවසානයේ ඒක ඔප්පු වුණොත් ඒ නිවැරදි කිරීම පළ කරනවා කියලා. ඉතින් මේ විදිහට අනිත් මාධ්‍යයටත් මේක කළොත් මම හිතන්නේ අර හොඳ ඊටමත් පුරවැසියාටත් අයිතිය ලැබෙන මාධ්‍යවේදීන්ටත් තමන්ගේ ආචාර ධර්ම ඇතුළේ ඉඳගෙන මේ කාර්ය කරන්න පුළුවන්. තාමත්ම නිරෝගී මාධ්‍ය සංස්කෘතියක්
ලංකාව ඇතුළේ බිහි කරන්න පුළුවන්. ඒකට හැමෝම වගකීමෙන් වැඩ කරන්න. අනිවාර්යෙන් හැමෝම වගකීමෙන් වැඩ කරන්න ඕනේ. වගකීම තියෙන්න ඕනේ. දැන් අපි දන්නවා පත්තරයක තියෙන වැරද්දක් පුවත්පත් මණ්ඩලයට යොමු කරන්න කලින් සමහර විට පාඨකයා ඒක සමාජ මාධ්‍යයට දාලා ඒ ප්‍රතිචාරය දක්වලා ඉවරයි. ඒ චෝදනාව එල්ල කරලා ඉවරයි. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් මේ සාකච්ඡාව තුළ විරාමයකින් අනතුරුව. පාඨකයන් විදිහට ඔබට අයිතියක් තියෙනවා පත්තරවල මොනවද තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ඔබ යහපත් ඔබේ ප්‍රතිචාරයක් නැද්ද ඔබ කලකිරීමක්ද ඔබට තියෙන්නේ ඒ සියල්ල පැමිණිලි කරන්න පුළුවන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට. ඒ වගේම එතනින් එහාට ඔවුන් සූදානම් විද්‍යුත් මාධ්‍ය සඳහාත් යම් අතපෙවීමක් කරන්න විශේෂයෙන් වෙබ් මාධ්‍ය ඊට පස්සේ සමාජ මාධ්‍ය මේ හැම දෙයක්ම. දැන් පුවත්පත් මණ්ඩලයේ සභාපතිතුමා කියනවා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද පතිරණ මහත්තයා මෙතන තියෙන ව්‍යාපාරයක් පෞද්ගලික අංශය තනිකර කරන්නේ ව්‍යාපාරයක්. ඔවුන් වාර්තා කරන්නේ මොනවද කියන එකට වඩා ඔවුන් බලන්නේ මේක විකුණ ගන්න. පත්තරේ විකුණ ගන්න ඕනේ පත්තර ලෑල්ලට ගියාම. හැබැයි අනිත් පැත්තෙන් මිනිස්සු චෝදනා කරනවා එතනින් එහාට මේ මොනවද මේ දාන ප්‍රවෘත්ති මේවා වැරදි දේවල්. මුළු සමාජයක් කැළඹෙනවා. සමාජයක් විනාශයි. කොහොමද මේ තත්ත්වය සමතුලිතව අරගෙන යන්න පුවත්පත් මණ්ඩලයේ විදිහට කටයුතු කරන්නේ සහ දිනකට පැමිණිලි කොච්චර විතර එනවද පුවත්පත් කොමසාරිස්තුමා? ඇත්තනම වාර්ෂිකව තමයි වාර්ෂිකව සැලකිය යුතු පැමිණිලි ප්‍රමාණයක් පුවත්පත් මණ්ඩලයට ලැබෙනවා. එදී පුවත්පත්වල පළවෙන වාර්තා සම්බන්ධයෙන් කෙනෙකුට අගතියක්, අපහාසයක්, නින්දාවක්, අපකීර්තියක්, සිත් වේදනාවක් ඇති වුණොත් ඔහුට හෝ ඇයට සංගමයකට ආයතනයකට පැමිණිලි කරන්න පුළුවන්. ඒ අනුව අපි දෙපාර්ශ්ව කැඳවලා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සභාපතිතුමාගේ ප්‍රමුඛතාවයත් පීඨිකාවක් අස්තකේ පුවත්පත් පැමිණිලි පාර්ශ්වය සහ අගතියට පත්වෙච්ච පාර්ශ්වය ගෙනල්ලා අපි විභාගයක් පවත්වනවා. ඒ අනුව බොහොම අපක්ෂපාතීව මධ්‍යස්ථව ඒ පිළිබඳ විභාග කිරීමක් තමයි වෙන්නේ. දැන් අපි දන්නවා අධිකරණයට ගියොත් මේ සම්බන්ධව දීර්ඝ නඩු විභාගයකට යන්න ඕනේ. ඒ සම්බන්ධව යම් යම් ක්‍රමවේදයන් තියෙන ඒවා අනුගමනය කරන්න ඕනේ. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්න ඕනේ පුවත්පත් මණ්ඩලයේ අර සුවදතාවයේ සහ එකඟතාවයට මුල් තැන දෙමින් නියෝගවලට යන්න උත්සාහ නොකර දෙපාර්ශ්වයට ඇහුම්කන් දෙමින් තමයි මේ විභාග කටයුතු කරන්නේ. එහිදී ඇතැම් අවස්ථාවල නිවැරදි කිරීම් වලට යනවා, සමත කිරීම් වලට යනවා. එසේ නොවැතිනම් තමයි නියෝග වලට යා යුතු වන්නේ. අර සභාපතිතුමා අවසන් කරපු එක් තැනකදී සඳහන් කරනවා ඇතරම විශේෂයෙන්ම දැන් යම් ආකාරයක විද්‍යුත් මාධ්‍යයට යම් ආයතනික ව්‍යුහයක් තියෙනවා. ඔවුන්ට මනන්න වෙච්ච ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. එහෙම නැත්නම් ඔවුන් ක්‍රමවේදාත්මකව ගෙන ගිය යම් යම් නීති රීති සමාජ ප්‍රතිමානයන් අනුව තමයි ඔවුන් කටයුතු කරන්නේ. නමුත් අද වර්තමානයේ වෙන විට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඕන කෙනෙකුට පරිශීලනය කරන්න පුළුවන්. පාසල් යන දරුවාගේ සිට ඕනෑම තරාතිරමේ සමාජීය පුද්ගලයෙකුට සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඔහු දන්නේ ජනමාධ්‍ය අයිතිවාසිකම් ගැන. ඔහු දන්නේ ජනමාධ්‍ය නිදහස ගැන. ඔහු දන්නේ ජනමාධ්‍ය ආචාර ධර්ම ගැන. ඔහුට ආයතනික ව්‍යුහයක් නැහැ ඒ රාමුව ඇතුලේ කටයුතු කරන්න. ඔහු දන්නේ මේකෙන් අගතියට පත්වන්නේ කුමන පාර්ශවයක්ද. මේ තමන් සමාජ මාධ්‍යයට උදාහරණ සංදේශය කිනම් ආකාරයක බලපෑමක් සමාජ පද්ධතියට ආර්ථිකමය වශයෙන් වෙන්න පුළුවන්, දේශපාලනික වශයෙන් වෙන්න පුළුවන්, විශේෂයෙන්ම මනෝවිද්‍යාත්මක වෙන්න පුළුවන්. කෙසේද මේ තමන් මේ යොදන පණිවිඩයේ සමාජයට බලපෑමක් කරන්න කියලා. ඒ නිසා මේක විශේෂයෙන්ම අවධාරණයට ලක් කළ යුතු කාරණාවක්. ඒ නිසා තමයි මම හිතන්නේ සභාපතිතුමා මුලින් පැහැදිලි කරේ විශේෂයෙන්ම මේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ කියලා. ඒ වගේම පුවත්පත් මණ්ඩල පනතත් 1973 බිහි කරපු පනතක් නිසා මේක දැන් දශක 5කට ආසන්න කාලයක් ගෙවි ගොස් හමාරයි. එහි යම් ආකාරයක නීත්‍යානුකූලව සමාජමය සංස්කෘතිකමය සහ වෙනත් ජනමාධ්‍ය ආචාර ධර්මීය වශයෙන් යම් යම් සංශෝධනයන් කාලානුරූපීව විය යුතුයි. එවැනි තත්ත්වයක් තියෙනවා. අපි දන්නවා දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වුණත් අද වෙන විට 20 වෙනි සංශෝධනය දක්වා ඇවිත් තියෙනවා. දැන් මේක 73 ආරම්භ කරපු පනතක්. ඒ නිසා පහුගිය කාලවකවානු වල තිබ්බ ප්‍රවණතා නිසා යම් යම් මතිමතාන්තර නිසා පුවත්පත් මණ්ඩලයේ අන්තර්ගතයන් තුල රැඳෙමින් අපි උත්සාහ කරා යම් ආකාරයක සමාජ මෙහෙවරක් කරන්න. විශේෂයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා වගේම ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරමින් ඔවුන්ගේ සුබ සාධනය විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිමය භාවය සුබ සාධනය වැඩි දියුණු කරන්න මණ්ඩලයේ විශේෂ අවධානයක් යොමු කරනවා පුවත්පත් පැමිණිලි විභාග කිරීමේ කාර්යය මෙන්ම එහිදී අපි නිත්‍යානුකූලව මැදිහත් වෙන්නේ ඊට වඩා වැඩි බර තැබීමකින් ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යාපනය සහ සුබ සාධනය දියුණු කරන්න. මම හිතන්නේ පනත ප්‍රතිව්‍යුහගත කරණයේ තුලම අපේක්ෂා කරනවා මේ කාරණාවල්.
හරි ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යාපනය සහ සුබසාධනය ඔවුන් වෘත්තීය භාවයක් සමහර මාධ්‍යවේදීන්ට ලබා දෙන්න ඔබ උත්සාහ කරන්නේ. ඒ කියන්නේ එහෙම ප්‍රවෘත්තියක් මේ සමාජයේ කැළඹීමට පත් කරන ප්‍රවෘත්තියක් කොහෙන් හෝ එන එක නවත්තන්න තමයි පුවත්පත් මණ්ඩලය උත්සාහ කරන්නේ. පැමිණිලි ගැන කිව්වනේ වැඩිම පැමිණිලි එන්නේ දේශපාලඥයන්ගෙන් වෙන්නේ නැති. නෑ ඇත්ත වශයෙන්ම එහෙමමත් නැහැ. විවිධ තරාතිරමේ පුද්ගලයන්ගේ පැමිණිලි එනවා. දේශපාලඥයන් වෙන්න පුළුවන්, රජයේ නිලධාරීන් වෙන්න පුළුවන්, විදුහල්පතිවරුන් වෙන්න පුළුවන්, විවිධ සමිති සමාගම් වෙන්න පුළුවන්, සාමාන්‍ය පාඨකයන් වෙන්න පුළුවන්, පැමිණිලි වෙන්න පුළුවන්. මේ මෑතකදී ඇතරම පැමිණිල්ලක් ආවා කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක විදුහල්පතිතුමියක් සම්බන්ධව. එතුමිය මණ්ඩලයේ ඉදිරියේ කරුණු දැක්වීමෙන් ඉදිරිපත් කරේ. එතුමිය ඉතා හැඟීම්බරව ප්‍රකාශ කරේ එතුමිය අවුරුදු ගණනාවක් තිස්සේ ගොඩනගාගත් එතුමියගේ කීර්තිනාමයේ වෘත්තීමය භාවය මේ එක්තරා පුවත්පතක පළවෙච්ච පුංචි දැන්වීමකින් නිසා හානියට පත් වෙලා කියලා. එතුමිය පුනා කියා සිටිය එතුමිය දරුවන් ගණනාවක් බිහි කරපු ගුරු මෑණිවරයෙක්. ඒ නිසා එතුමියට මේ දරුවන් ඉදිරියටවත් යන්න බෑ කියලා. විශේෂයෙන් තමන්ගේ පවුල් පසුබිම තුල නෙමේ තමන් උදෑසන 7:30ට ආරම්භ කරන පාසල 1:30 දක්වා ඉවර කරන කාලය තුල ඒ කාලය ඇතුළ තුල තමන්ට මුණ ගැහෙන කුඩා දරුවාගේ සිට අපොස උසස් පෙළ දරුවා දක්වා එතුමියට මුණ දීමේ බැරි තත්වයක් ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් අර සභාපතිතුමා මුලින්ම මතු කරා වගේ පුංචි දැන්වීමකින් හිතාගත ගන්න බැරි පුංචි දැන්වීමකින් විය හැකි සමාජ දේශපාලනික අධ්‍යාත්මික බලපෑම ඉතාම ප්‍රබලයි. හරි ඒ බලපෑම කිනම් බලපෑමක්ද පාඨකයට අයිතියක් තියෙනවා ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිතුමා අවසානයේ කියයි කොහොමද මේ පැමිණිලි ඉදිරිපත් කරන්න කියලා. ඒ අතරේ අපි දන්නවා දැන් ඔබතුමාලා තරුණයි. හැබැයි මේ පුවත්පත් කලාව තුළ ඉන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්. ඔවුන්ගේ අත්දැකීම් වැඩි. අපි දකිනවා මාධ්‍ය ඇතුලේ සමහර විට අධිකරණයකින් වැරදිකාරයෙක් නොවේ සැකකරුවෙක් වෙන පුද්ගලයෙක් මාධ්‍ය ඇතුලේ වැරදිකරුවෙක් වෙලා ඉවරයි. ඔහුට එතනින් එහා ආයි මොන දේ කිව්වත් වැඩක් නැහැ. ඔහු වැරදිකරුවෙක් කරලා ඉවරයි. සමාජයේ පිළි අර ගන්නවා පත්තරයක වැටුනොත් මෙන්න මෙයා මේ දෙයක් කරලා තියෙනවා කියලා. සමහර ප්‍රවෘත්ති ලියන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්. ඔවුන් එක කොහොමද ඔබ වැඩ කරන්නේ මේ කටයුත්ත කරගෙන යන ඉස්සරහට? අතවශ්‍යම ඒක මේ ජ්‍යෙෂ්ඨත්වයේ පිළිබඳ කනිෂ්ඨත්වයේ පිළිබඳ කාරණයකට වඩා ඔවුන්ට කිනම් ආකාරයක පුහුණුවක් තිබෙනවද? ඒ පුහුණුව තුළ ඔවුන් කිනම් ආකාරයකින් තමන්ගේ වෘත්තීය භාවය ආරක්ෂා කරනවද කියන කාරණය සම්බන්ධ දෙයක් ඇත්තරම. හැබැයි මාධ්‍යවේදීන් විතරක් නෙමෙයි පුරවැසියන් හැටියට ඕනම කෙනෙකුගෙන් වැරද්දක් වෙන්න පුළුවන්. ඒ වැරද්ද අපි වැරදි කරනවට වඩා වැරද්ද පිළිගැනීම තමයි දුෂ්කරම දේ. ඒ කියන්නේ ලෝකේ අපි ගත්තොත් ඒ කියන්නේ හොඳම පෞරුෂයන්ගෙන් heavy පුජ්‍යලයන් හැටියට අපි සලකන්නේ වැරදි කරන අය නෙමෙයි. ඒ වැරදි කරලා වැරදි වලට සමාව ගන්න අය. මේක ශක්තිමත් පුජ්‍යලයකට විතරයි වැරද්දක් කරලා වැරද්ද නිවැරදි කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි කල්පනා කරනවා මේ රටේ පුවත්පත් ආයතනවලට පුවත්පත්වලට කතුවරුන්ට වාර්තාකාරවන්ට පුවත්පත් කලාවේදීන්ට හැකියාව තිබෙනවා. ඔවුන්ට පෞරුෂය තිබෙනවා. තමන් යම්කිසි තමන්ගෙන් අතපසුවීමක් වුණා නම් ඒ අතපසුවීම නිවැරදි කර ගැනීමට අවශ්‍ය ඒ මානසික ඒ නිරෝගී මනස උන්ට තිබෙනවා. ඒ නිසා අපිට ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ මේ කතා කිරීමේදී. ඒක අනිත් මාධ්‍යයට තිබෙනවා කියලා මේ විද්‍යුත් මාධ්‍යයට සහ වෙබ් මාධ්‍යයට තිබෙනවා කියලා අපි කල්පනා කරනවා. හොඳයි අපිට ලැබිලා තියෙන කාලය ඉවරයි. මේකේ අනිත් පැත්තත් එහෙමම තමයි. අපි දන්නවා මේ මාධ්‍යවේදීන් නොහිටින්නට පුවත්පත් මාධ්‍යවේදීන් අපේ රටේ සමහර අපරාධ සමහර වංචා අපේ රට ජනතාව දැනගන්නේ නැහැ. මේ රටේ පාලකයන්වත් ඒවා සමහර විට දන්නේ නැහැ. ඒ තරම් ඉතාමත් හොඳ ප්‍රවෘත්ති වාර්තා අපි දකිනවා නිවැරදි වාර්තා. ඒ දේවල් නිසා මුළු රටක් ඇහැරෙනවා. අපි උත්තමාචාරය ඒ සියලු මාධ්‍යවේදීන්ට ලබා දෙන්න ඕනි පුවත්පත් කලාවේ. අපිට අවසාන වශයෙන් කියන්න කොහොමද පාඨකයන් විදිහට පැමිණිලි කරනවා නම් පුවත්පත් මණ්ඩලයට තඹවිට මහත්තයා මොන ආකාරයෙන්ද පැමිණිලි කරන්නේ? දැනට පනතේ තියෙන ප්‍රතිපාදන වලට අනුව පැහැදිලි වශයෙන්ම කියන්න ඕනේ පුවත්පත්වල පළවන වාර්තා සම්බන්ධයෙන් විතරයි අපිට ඒ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන්නේ. ඒ අනුව ඕනෑම පාඨකයකට හැකියාවක් ලැබෙනවා තමන් සම්බන්ධව යම් අසත්‍යයක්, අපකීර්තියක්, අගතියක් සහ සිත් වේදනාවක් ඇති කරන වාර්තාවක් පළ වුණොත් ඒක පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කරන්න. එහිදී කෙනෙකුට එක ලිපියක් මාර්ගයෙන් අපිට ඉල්ලීමක් කරන්නත් පුළුවන්, විධිමත්ව සකස් කරගත්ත ලිපියක් මාර්ගයෙන් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉන් එහා ගිහිල්ලා දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන්ොත්
ඒ පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව අපි දෙපාර්ශ්ව කැඳවලා අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේ මේ පිළිබඳ සාකච්ඡා කරලා යම් ආකාරයක නිවැරදි කිරීමක් හෝ එකඟතාවයක් හෝ පළ කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒතර මෙතන කිරීමේ සමත කිරීමේ ක්‍රියාවලියක් තමයි පැහැදිලිව මෙතන සිද්ධ වෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි අපි ඔබතුමාට නිරෝෂන් තඹවිට මහත්තයා පුවත්පත් කොමසාරිස්තුමා ඒ වගේම මහින්ද පතිරණ සභාපතිතුමා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අද සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි අපිව දැනුවත් කළාට මේ කාල වේලාවට. ස්වාධීන රූපවාහිනී සේවයටත් අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මේ කතිකාව මේ සමාජය තුළ ඇති කිරීම සඳහා. හොඳයි අපි අදට සමුගන්නවා. එසේ නම් සුවදායි වාසනාවන්ත ජයග්‍රාහී සතියක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.